තෙරුවන් සරණයි. අපි සතර සතිපට්ඨානේ වඩන ආකාරය ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කරගෙන ආවා. සතර සතිපට්ඨානේ කෙනෙක් හරියට වැඩුවා නම් ඒ කෙනා අවම දවස් භාගයයි දින 7ක් ඇතුළත උපරිම අවුරුදු 7ක් ඇතුළත ඒ කෙනා නිවන් දකින්න ඕනේ. ඒ කෙනා මාවත නිවැරදි නම් ඒ කෙනා යන ගමන නිවැරදි නම් ඒ කෙනා නිවැරදිව සතර සතිපට්ඨානේ වඩයි නම් ප්‍රතිඵල අවුරුදු 7ක් ඇතුළත ඒ කෙනාට ලැබෙන්න ඕනේ. ඒ කෙනා නිවන් දකින්න ඕනේ. නමුත් ගැටලුව තියෙන්නේ අද බොහෝ අය වඩන සතර සතිපට්ඨානේ මේ ශාසනයේද කියන එකයි. ගැටලුව තියෙන්නේ අද රහතන් වහන්සේලා නැහැ. දැන් මගඵල නැහැ. මේ කාලේ නිවන් දකින්න බෑ. මෛත්‍රී බුදුන්ගේ කාලේ ඕනි නිවන් දකින්න. දැන් ශර සම්පත්තිය නැහැ. පාරමිතා පිරලා නැහැ. මේ නෑ කියන්නේ මොන වගේ අයද? දහම පටලවා ගත්ත අය. වැරදිලා තියෙන්නේ ඇත්තට මේ අයට. එයා කියන එක හරි. එයාට බෑ. ඇයි ඒ? පටලවා ගත්ත කෙනෙක්ට පුළුවන් ද නිවන් දකින්න? ඔවුන් පටලවා ගත්තේ කොතනින්ද? ඔවුන් පටලවා ගත්තේ දර්ශනයයි. සත්‍ය ඥානෙ නෑ. කුමක්ද සත්‍ය ඥානෙ කියන්නේ? සත්‍ය ඥානෙ කියන්නේ මේ ශාසනය තුළ ඉද බික්කවේ බික්කෝ මේ ශාසනය තුළ යමෙක් නිවනට අරමුණු කරලා කටයුතු කරයිද? එහෙමනම් සිතින් මිදෙන වැඩපිළිවෙලකුයි තියෙන්නේ. ධර්මය අවබෝධ කරනවා කියන්නේ මේ සිත අවබෝධ කරනවා කියන එක. නිවන් දකින්නවා කියන්නේ සිතින් මිදෙන එක. මෙන්න මේ අග මුල මැද ගලප ගන්න නැතුව අද බොහෝ අය ධර්ම දේශනා කරනවා. බණ කියනවා. නමුත් මෙයාලා වේදේ පටලවගෙන තියෙන්නේ. අද ධර්මයේ කියලා ගොඩක් තැන්වල තියෙන්නේ වේදේ තියෙන Hindu භාවනා ක්‍රම. මේ බුදුදහමට Hindu භාවනාව කවලම් වෙලා. අද බොහෝ අය හිර වෙලා ඉන්නේ ඔතන. අද බොහෝ අය භාවනා පන්ති යනවා. මම දන්න ආකාරයට මේ භාවනා පන්ති බොහොමයක හැමදාම භාවනා කරන එකක් තියෙන්නේ. මරණකම්ම භාවනා කරනවා. ඒගොල්ලෝ මේ භාවනා පන්ති ඒව දැන් සමාගම් බවට පත් වෙලා. ඒව නවත්තන දිනයක් නැහැ. ඔය භාවනා පන්තියට යන කෙනාට අගමුල මැද ගැළපෙනව නෙමෙයි. අගමුල මැද හොයාගන්න බැරි වෙනවා. අගක් නැහැ, මුලක් නැහැ, මැදක් නැහැ. ඔහේ ඉන්නවා. සමාධියේ එකේ සමාධියෙම ඉඳලා සමාධියෙන් මැරලා යනවා. නිවන කොහෙද? සමාධිය කොහෙද? ධර්මය ගැන ගැළපීමක් නැහැ. ධර්මය හරියට ගලපගත්තේ නැති කෙනෙක් තමයි ඔය මම්මුලා වුණු වැලපාකර අද නිවන පැත්තකට දාලා භාවනාව පස්සේ දුවන්නේ. අපි භාවනා කරන්න ඕනේ. අපි කියන්නේ භාවනා කරන්න ඕනේ නැහැ කියලා. නමුත් ඒක කරන වෙලාවක් තියෙනවා. භාවනාව මේ ශාසනය තුළ මේ නිවන් මාර්ගයේදී මේ සිතින් මිදෙන වැඩපිළිවෙලේදී අවශ්‍ය තැනක් තියෙනවා. අන්න ඒක ඉස්සලා අඳුන ගන්න ඕනේ. භාවනාව නෙමෙයි නිවන කියන්නේ. නිවන කියන්නේ සිතින් මිදීමක්. ඔබ හොඳට බලන්න මේ ධර්මයේ කියන්නේ සබහා දහමයි. සිතින් මිදෙන ආකාරයේ කුමන හෝ අයුරකින් කෙනෙක් අවබෝධ කරගත්තොත් එයා නිවන් දකිනවා. හොඳට බලන්න සරියුත් හිමියෝ. යේ ධම්මා හේතුබ්බගවා තේසං හේතුන් තථාගතෝ. ඒ තථාගතයන් වහන්සේ
හේතුඵල ධමයක් ගැන කතා කරනවා. මේ ධර්මයේ දැනගන්න ඕනි. මොකද්ද මේ හේතුඵල ධම? මොකද කර්මඵල ධම කියන්නේ? කර්මඵලයේ තුල සත්වයා දිගින් දිගට කර්මඵලයේ තුලම සසරක් යනවා. හේතුඵල ධම තුල මේ සත්වයා නිවන් දකිනවා. ඒක ලෝකෙට හෙළි කරන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ඒ තථාගතයන් වහන්සේ. මේ අපි ධර්මයේ නොදන්න කමටයි අපි මම්මුලා වෙලා අමාරු වැටෙන්නේ. මං අසරණ දෙමව්පියන්ගෙන් ඒ වයසක අම්මලා තාත්තලාගෙන් අද ගොඩාක් අසරණ වෙලා ඉන්නවා ඇත්තටම තරුණ අයත්. හිර වෙනවා. බොහෝ තැන්වලට ගියාම ආයතන වලට ගියාම ඔවුන් ඇත්තටම අසරණයි. ඔවුන් අහිංසකයි. ඔවුන්ට ඕනේ නිවන් දකින්න. නමුත් ඔවුන්ව ගැට ගහනවා තියලා එක එක තැන්වල. ඔවුන්ට ඕනේ සංවිධානයක්. මොවුන්ට ඕනේ නිවන් දකින්න. නිවන් දකින්න යන අර මුව පොවකුසේ අර පුංචි මුව පැටියෙක් වගේ භාවනා මධ්‍යස්ථානයට යන්නේ. සමහර විට භික්ෂුවක් සරණ යනවා. හැබැයි මේ භික්ෂුවවත් නිවන් දැකලා නැහැ. සමහරවිට අද සමාජයේ ප්‍රසිද්ධමයි. ඒක නිසා යාළුවම කියන ඔයලා හැමෝම කරන්නේ. ඔය හැමෝම කරන ඉඳ මාත් කරන්නේ. ඉතින් හැමෝම කරන දේනේ මට කරන්න වෙන්නේ. අසරණ හිතන්න බැරි දිනුන හොනක් නැති අය ඔන්න ඔය වගේ වචන කියනවා. අර හැමෝම යනවා දොළු කන්දේ. පිරිත් පැන් බොන්න. මමත් යනවා දොළු කන්දේ. බස් පුරෝගෙන ලක්ෂ ගාණක් සෙනග යනවා. අන්තිමටම දොළු කන්දේ වතුර නැහැ. බවුසරයක් ගෙනහිලා පිරිත් පැන් දෙනවා. මේ මොන විකාරයක්ද? මෙහෙම සමාජයක හැමෝම කරන එක කරොත් ඔබට නිවන් දකින්න පුළුවන් වෙයිද? මහ පොළොවේ පස්ද වැඩි. මේ නිය පිටට ගත්ත පස්ද වැඩි. ආනන්දේනි ස්වාමීනි මේ නිය පිටට ගත්ත පස් නොසලකිය හැකි තරම් කුඩා පොඩ්ඩයි. මහ පොළොවේ පස් මහ විශාලයි. මේ වගේ මග පටලවා ගත්ත අය මහා විශාල ප්‍රමාණයක් ඉන්නවා. මග නිවැරදිව සකස් කරගත්ත අය ඉන්නේ නිය පිටට ආපු පස් වගේ බොහොම ටිකයි. අද රට වටේම භාවනා පන්ති තියෙනවා. ඒ භාවනා පන්තියේ හැමදාම භාවනා කරන එකක් කරනවා. හැබැයි නිවනක් නැහැ. වේදේ පටලයිලා Hindu දහමත් එක්ක පටලවගෙන බුදුදහම කියලා හිතාගෙන එහෙම එකක් යනවා ගමනක්. ඒ බුදුදහම නෙමෙයි. ධර්මයේ එන දැනගන්න ඕනි. ධර්මයේ තුල ඇත්තටම ඔබ හොඳට බලන්න. හොඳට ධර්මය හොයලා බලන්න. සබ්බ සූත්‍රය හොඳින් බලන්න. ධම්මචක්කපවත්තන සූත්‍රය හොඳින් බලන්න. අනත්ත ලක්කන සූත්‍රය හොඳින් බලන්න. මේවා තියෙන්නේ ඇත්තටම අපිට බලන්න. මේ සූත්‍ර පිටකේ අත්හරින්න එපා. ත්‍රිපිටකේ ඕනේ නැහැ කියලා කියන්න එපා. ඒකේ වටිනා කරන ඒ ස්ථාන හඳුනා ගන්න ඕනි. ඒකේ අපිට තියෙනවා ඇත්තටම නිවන් මගට අමතරව පරිබාහිර කාරණා බොහෝ ගණන්. බොහෝ ප්‍රමාණයක් තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් කෝසල වග්ගේ. කෝසල වග්ගේ කොසල් රජුරු බුදුන් වහන්සේ වැඩ බහැ දැකලා හැමතිස්සෙම විමසන්නේ හීන ගැන මේ කොසල් රජුරවන්ට තියෙන්නේ පුහුදුන් පු탁ජන මිනිස්සෙගේ ප්‍රශ්න. නිවන් දකින ප්‍රශ්න අහන්නේ. ඉතින් බුදුන් වහන්සේ අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඉතින් ඒකම නිවනයි කියාගෙන සමහර වෙලාවට ඒවත් බදාගත්ත අයත් ඉන්නවා. මෙන්න මේ වගේ හරි පරිස්සමින් අපි දැලිපිහෙන් කිරිපැණි කනවා වගේ වැඩක් තමයි මේ ත්‍රිපිටකය හරියට පරිශීලනය කරන්න අවබෝධ හරියට ගත්තේ නැත්තම් අන්ධ කරගත්තොත් අපේ දැස් අපි කොහොමද අන්ධයෙක් විදියට නිවන් මඟ යන්නේ? අන්ධයෙක්ගේ පාර වරදිනවා. අන්ධයාට මේ පාර යන්න අමාරුයි. ඒක නිසා අපේ දැස් අපි විවර කරගන්න ඕනි. ඒකයි අපි කිව්වේ සත්‍ය ඥානෙ ඇති කරගන්න ඕනි. පුල පුලා කියනවා මේ ධර්මයේ තුල බුදුන් වහන්සේම සත්‍ය ඥානෙ ඇති හුටයි කෘත්‍ය ඥානෙ තියෙන්නේ. කෘත්‍ය ඥානෙ ඇති හුටයි කෘතඥානෙ තියෙන්නේ. අනුපුබ්බ සික්ක අනුපුබ්බ කිරිය අනුපුබ්බ පටිපදා. දැන් ඕකම පටලවනවා ඊට පස්සේ තියලා මේ කියන්නේ දැන් සත්‍ය ඥානය කියන්නේ දර්ශනය කියලා කියන්නේ
මේ කියන්නේ භාවනාව. නිවන් දකින්න භාවනා කරන්න ඕනේ. ඇත්තටම කිව්වොත් ඔබ දර්ශනය අවබෝධ කරගත්තොත් ඔබ සෝවාන් මගටපත් වෙනවා. එයයි ඇත්ත. ඇත්තනම් දර්ශනය අවබෝධ කර ගැනීම සඳහායි භාවනාවක් අවශ්‍ය වෙන්නේ. භාවනාව සඳහා දර්ශනය අවශ්‍ය නෙමෙයි. දර්ශනය අවබෝධ කරගන්නයි භාවනා කරන්නේ. එහෙනම් අපිට වැදගත් වෙන්නේ අපි ඉස්සරහින් තියාගන්න ඕනේ හැමතිස්සම සත්‍ය ඥානය. සත්‍ය ඥානය ඇති හුටයි කෘත්‍ය ඥානය තියෙන්නේ. ඒ කියන්නේ සත්‍ය ඥානය අවබෝධ කරගත්ත ඒ සත්‍ය ඥානෙ ප්‍රත්‍යක්ෂ කරගන්නයි කෘත්‍ය ඥානයක් තියෙන්නේ. ප්‍රතිපදාවක් පනවලා තියෙන්නේ. අපි යමක් දැනගත්තොත් ඒ දන්න දේ තව ටිකක් හොඳින් තමන්ගේ ජීවිතය තුලින් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනනේ. අන්න ඒකටයි කෘත්‍ය භාවනාවක් තියෙන්නේ. හැබැයි මේ භාවනාව කියන එක නම් මේ සමාජයේ ගන්න ඕනේ හරිම පරිස්සමෙන්. ඒ භාවනාව අද සමාජයේ තියෙන තනිකරම Hindu ආගමේ තියෙන වේදෙත් එක්කමයි කලවම් වෙලා ඉවිලා තියෙන්නේ. සතිය වඩනවා හරි. සතිය අවශ්‍යයි හිත විසිරෙනකොට. අමුත් බුදුන් වහන්සේ මේ ලෝකෙට හෙළි කරන්නේ විපස්සනා භාවනාව. විදර්ශනා නුවණ. ඇත්ත. සමතේ අවශ්‍ය තැනේදී අවශ්‍යයි. සමතේ කියන්නේ එක නිමිත්තකට අරගෙන ඒ නිමිත්තේ හිත විසිරෙන්නේ නැතුව තියාගන්න එක. ඒ තුළ සමාධියක් උපදිනවා. ඒකත් ඇත්තයි. නමුත් ඒ නිවන නෙමෙයි. ඔබට ඒක පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ කෙනෙක් කියයි හිත ඔය සිතුවිලි නැතුවම තියාගෙන ඉන්න එක නිවනනේ. නෑ. ආලාර කාලාම උද්දකරාම පුත්‍ර ඕක කරා. බුදුන් වහන්සේත් ගියා ගුරුවරු මුණ ගැහෙන්න. එදා වේදේ තුල Hindu ආගමේ තියෙන භාවනා ඔක්කොම කරා. ඒ නිවන නෙමෙයි. බුදුන් වහන්සේමයි කියන්නේ. මෙතන මට ඕන දේ නෑ කියලා. බුදුන් වහන්සේ ඇයි ඊට පස්සේ මේ ගුරුවරු අත්හැරලා යන්නේ? එහෙනම් භාවනාව තුල සියල්ල තියෙනවා නම් ඔවුන් භාවනා කරා. එහෙනම් සේරම තියෙන්න එපා නිවන් දකින්න එපා. නෑ. නිවන් දකින්න බෑ. භාවනා කළා කියලා. සමතේ වැඩුවා කියලා නිවන් දකින්නේ නෑ. සමතේම ඉඳලා මැරිලා. සමාධිය වැඩුවා කියලා නිවන් දකින්නේ නෑ. සමාධියෙම ඉඳලා මැරිලා ඇතේ. සමාධිය ලැබෙයි. හොඳයි. හිතපු තැනට වැඩිය හොඳයි. ඇයි ඒ? හිතපු තැන තියෙන පෘථග්ජන භූමියනේ. එතන හිත හැමතිස්සම විසිරීලානේ. දුකමයි තියෙන්නේ. හැබැයි ඊට වැඩි චුට්ටක් හරි හොඳයි කියන්න පුළුවන්. හැබැයි ඒ නිවන නෙමෙයි. දැන් සීලය අල්ලගෙන ඉන්නවා සමාජයේ ගොඩක් අපේ වයසක අම්මලා 4 පොයට සිල් ගන්නවා. අනේ ඉස්සරවල ගෞරව කරනවා. උතුම් මනුස්සත්වයේ කොහෙ තිබ්බත් හොඳයි. නමුත් නිවන නෙමෙයි. නිවන නෙමෙයි. සීලයෙන් ඉඳලා සීලෙම මැරිලා යනවා. අපි දකිනවා අපේ දෙමාපියෝ අසරණ වෙලා. ඔවුන්ට ඕනේ නිවන් දකින්න. නමුත් ඔවුන් යන්නේ වෙලින් කොහෙද? නිවන තියලා හොයාගෙන වෙලින් බස් එක නැගලා යනවා. නිවන ඇයිද? බස් එක යන්නේ වෙලින් ගමන. ඒකයි. මේක අල්ලගත්තොත් සීලේ හරි කවන්නේ උපාදාන වෙනවා. අල්ලගත්තොත් උපාදාන වෙනවා. අත්තරින මග නිස්සරණ මගයි නිවන් මග. අද බොරු වලවල් ගොඩාක් තියෙනවා. එක පැත්තකින් වේදයේ තුල තියෙන ඒ Hindu භාවනා ක්‍රම ටික ගිලගෙන තියෙනවා සමාජේ. තව පැත්තකින් සීලය කියලා උපාදාන කරගත්ත තව මේ ආත්මීය ඇඟීම් වැඩි වෙන ඒවා ගොඩාක් තියෙනවා. ආමිස පූජා ඒවා ගොඩාක් තියෙනවා. ඒ පැත්තටම ගිජු වෙලා බර වෙලා නිවන අන්තිමට නිවන තියනවද කියලාවත් දන්නේ නැහැ සමහර අය. සමහර අය නිවන ඇත්තටම මේ ඒවා කතා කරන්නත් එපා කියන සයිස් එකට ඉන්නවා. අයියේ ජීවිත කාලෙම එහෙම දෙයක් ගැන හිතලා නැහැ. හිතලා තියෙන්නේ මේ දාන දෙන්න ඕනේ, සිල් ගන්න ඕනේ, ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ඉතින් හොඳයි නෑ කියන්නේ. හැබැයි නිවන් දකින්න බෑ. ඇයි අනේ සිත අවබෝධ කරගෙන මේ පුංචි කාලය අපිට තියෙන්නේ. මේ පුංචි කාලෙත් මදි මේ සිත හරියට අවබෝධ කරගෙන හරියට මේ සිතට යම්කිසි පුහුණුවක් දෙන්න ඕනේ. යම්කිසි මේ සිතට ප්‍රත්‍යක්ෂ කරගන්න ටිකක් සිත මෙහෙවන්න ඕනේ. සිත දීර්ඝ සසරක ඇවිල්ලා තියෙන්නේ වැරදි ප්‍රතිපදාවක. ඒක සකස් කරගන්න බුදු කෙනෙක් පහළ යුගයක උපදින්න ඕනේ. ඉතින් ඒ ක්ෂණ සම්පatti දැන් තියෙනවා. ධර්මයේත් හොඳට තියෙනවා. නමුත් ඔබ මේ මොකද්ද පටලැවිල්ලක පැටලිලා
කටු ඉඹුල් අත්තක ඇනිච්ච කකුලේ තියෙන කටුව ගලව ගන්න බැරුව වගේ. පුංචි කාලේ ඉඳන් අපිව පුරුදු කරේ මේකටනේ කියලා. හිරවිච්ච සීලයක ඉන්නවා. හිරවිච්ච සමාධියක ඉන්නවා. අන්තිමට මේ කටුව ගලව ගන්න නැතුව වේදනාවෙන් කෑ ගහනවා. ඉස්සරහට ගමනක් යන්නත් බෑ. ඔබ විසින්ම ඇනගත්ත කටුවක් ඔය තියෙන්නේ. ඕක විසික් කළා දාන්න. නිවන් මඟ තෝරගමු. නිවන් මඟ හරියට ගලපගමු. මේ සූත්‍ර වලින් අපි මේ මඟ ඉවර කරගන්න පුළුවන්. හොඳින්ම දේශනා කරලා තියෙනවා. සබ්බසෝ සූත්‍රය කියන්නේ සබ්බ ආශ්‍රවය. ඊටම වැදගත්. කොහොමද සියලු ආශ්‍රව වෙන්නේ? අපි රහතන් වහන්සේනේ නිවන් දැක්කන ඵලයට කියන්නේ නාමේ. ඒකනේ අපි කියන්නේ මේ මගේ අන කෙනාට හව වෙන අවසානයේ කෘතඥානි කියන්නේ ඵලයනේ. එතකොට මේ රහත් භාවය. එතකොට මේ රහත් භාවය කියන්නේ මොකද්ද? සියලු කෙලෙසුන් නැසූ තැනයි රහත් භාවය තියෙන්නේ. හැබැයි සියලු කෙලෙසෙන් නැති වෙන්නේ මේ සත්‍ය ඇත්ත දැක්ක දවසටයි. එතකොට කෙලෙස් නැති වුණු කෙනයි ශ්‍රීනාසන රහතන් වහන්සේ කියන්නේ. එතකොට අපිට මේ කෙලෙස් හටගන්නේ අපේ මේ කෙලෙස් තියෙන්නේ අපේ මේ තියෙන ලෝභ දේශ මොහ අන්ධකාරය නිසායි. නිවන වැහෙන ධර්ම නීවරණ තමයි අපි ධම්මානුපස්සනාව අවසානයේදී පැහැදිලි කරේ. අපි සතර අධිපට්ඨානය මේ දිගින් දිගට පැහැදිලි කරගෙන යන්නේ. හැබැයි මේ සතර අධිපට්ඨානයේ තියෙන ප්‍රතිපදාව. ඒක තියෙන්නේ දර්ශනය දන්න කෙනාට. ඔබ දර්ශනේ දැනගන්න ඕනි. අවංකවම. දැන් කෙනෙකුට අපි කිව්වොත් ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙනවා ද්වදසාකාරයක් ආකාර 12ක් ත්‍රිපරිවට්ටම් තුන් ආකාරයක ද්වදසාකාරයක් දුකේ දකින්න තියෙනවා. ඒකේ තියෙනවා දුක, බාහිර දුක, අභ්‍යන්තර දුක, ඒ වගේම ස්කන්ධ දුක්ඛ. ඔන්න තුන. අජ්ජත බහිජ්ජ දකින්න ඕනි. ස්කන්ධය හැදෙන දකින්න ඕනි. අයි බාහිර දරුවා ඉන්න බාහිර දරුවා මරන එක දුකයි. ඒ දරුවා හිතේ ඉන්නවා. හිතේ ඉන්න දරුවා ඉන්නකන් දුකයි. හැබැයි ඔය දෙකම නෙමෙයි නිවනේ තියෙන්නේ. බුදුන් වහන්සේ පෙන්න පුබ්බේ අනුසුතේතු ධම්මේසු මහණෙනි මම පෙර නොකිව්වක් පවසමි. මොකද්ද මේ පෙර නොඇසූ විරුදාම? ස්කන්ධ දුක්ඛ. බාහිර දරුවෙක් නෑ. අන්න නිවන් මාර්ග. මහණෙනි උදේවැය දැකීමමයි නිවන කියන්නේ ඇයි? ස්කන්ධයේ උදේවැය දැකීම. දැන් අද අපි පොත් ලියාගෙන ඉන්නවා. අපිට තියෙනවා දැන් ටීකා ටිප්පිලි මේ ඔක්කොටම වැඩිය ඔබ වැඩියෙන් පරිශීලනය කරන විසුද්ධි මාර්ගය. බුද්ධඝෝසාවඳුර රචනා කරමු. අපි මේ අයට කිසිවෙකුට දොස් කියනව නෙමෙයි. දොස් කියන්නෙත් නෑ. නමුත් මේ පොත්වල බොහෝම පරිස්සමින් ඕනි නිවන් මඟ ගලප ගන්න. ඇයි ඒ පොත්ම අවශ්‍යයි. නමුත් ඔබ මහා දක්ෂයෙක් නම් ඔබට පුළුවන් ප්‍රඥාව නුවණ මෙහෙवला මේකේ ඉව අල්ල ගන්න ඕනි නිවැරදි කාරණාව මොකද්ද? වැහිලා තියෙන කාරණාව මොකද්ද කියන එක. ඒක නම් ඊටාම වැදගත්. මොකද පසු කාලීනව මේවා ලිව්වේ කෙනාගේ දෘෂ්ටියත් එක්කයි මේවා ලියවෙන්නේ. ලියන්නේ හිතලා හිතුවොත් එතන සිතුවිලි වලින් හිතන දේ පෘථග්ජන භූමියට යයිති. ඔය පොතත් ඇයිති පෘථග්ජන භූමියටයි. ලෝකෝත්තර භූමියේ ඔබේ සිත මිදෙන තැනයි තියෙන්නේ. සිතුවිලි නැති තැනකයි තියෙන්නේ. හැබැයි වේදේ තුලත් ඔය හුස්ම දිහා බලන් ඉඳලා හුස්ම නොදැනෙන තැනට ඇවිල්ලා ශුන්‍යතාවයක් ගැන කතා කරනවා. අපි යන්නේ මේ බුදුන් වහන්සේ පෙන්වන ශුන්‍යතාවය හොයාගෙන. බුදුන් වහන්සේ කියනවා මේ සිත අවබෝධ කර තැන ඒ සත්‍ය ඥානෙ ඇති කෙනා මේ සිතට එන සෑම අරමුණකම අනිමිත්ත සමාධියක් දකිනවා. සවිතක්කං සවිචාරං සමාධිය බුදුන් වහන්සේ ලෝට එලි කරන්නේ. ඒක ලෝකෝත්තර භූමිය කියන්නේ ඒකයි. විතක්ක විචාර සංසිඳන ප්‍රීති සුඛ ඒකාග්‍රසා සංසිඳන ප්‍රථම ද්විතීක තෘතීක චාතුර් ධාන තියෙන මේවා වේදේ තියෙනවා. ද වේදේ තියෙන දේ කළා අපි හරියන්නේ අන්න ඒක වැදගත්. හැබැයි ලෝකෝත්තර භූමියේ තියෙනවා ධාන. ඒකේ නැහැ.
ඒකේ වෙනස තියෙන්නේ ඒකේ සත්‍ය ඥානෙ තියෙන කෙනා ධර්මය අවබෝධ කරපු කෙනා ඒ සත්‍ය දකින්න තැන තියෙන සමාධියක්. දර්ශනේ සත්‍ය බාහිරෙන් මේ සිත දකින්නකොටත් සමාධියක් උපදිනවා. ඒ එනේන අරමුණ ඒ අරමුණෙන් මිදෙන තැන ඒ මිදෙන ස්වභාවය තුළ සමාධියක් තියෙනවා. එයයි අනිමිත්ත සමාධිය. ඔබ හොඳින් දැක ගන්න කුමක්ද මේ නිමිතිගත සමාධිය කුමක්ද මේ අනිමිත්ත සමාධිය කියලා. අද බොහෝ අය අපි දකිනවා මේ සමාජයේ මේ නොදන්න අපේ අම්මලා තාත්තලාව පල් කරනවා. හුස්ම දිහා බල තියෙනවා. හුස්ම දිහා බලන නිවන් දකින්න මගක් තියෙනවා. අපි නෑ කියන්නේ. අපිට පේනවා ගිරිමානන්ද සූත්‍රය බැලුවොත් ඒ ආනාපාන සති භාවනාව තියෙනවා. හැබැයි භාවනාව නෙමෙයි ආනාපාන සති භාවනාව නෙමෙයි අපි අය කරන්නේ. ආනාපාන සතිය වඩන එක. ඒක වේදේ තුල තියෙන්නේ. වේදේ තුලට මේ ධර්මයේ දැනගන්න අවශ්‍ය නැහැ. වේදේ තුල හුස්ම දිහා බලන් හිටියා හුස්ම ඒකාග්‍ර කරා සමතේ වැඩුවා සමතේ තුල කෙරොටම ගියා අලර කර්මුන්ත කරාම උතර පාවි යනවා සමාධි. සමාධි දැන්. සමාධිය තමයි දැන්. නිවන් පැත්තක. ඔකට බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. අර නිගණ්ඨය ඔක්කොම ඒව කරානේ. අසිත කාලදේව තාපසතුමා ඇයි අඬන්නේ? ඇයි hina වෙන්නේ? අසිත කාලදේව තාපසතුමා සිද්ධාර්ථ කුමාරයා ඉපදුණු බව නෝනින් අවබෝධ වෙලා බෑ දකින්නා. සුද්ධෝදන රජුරුවන්ගේ ආරාධනාවට. ඔබ දන්නවා මේ කතා වස්තු සේරම. අසිත කාලතුමා hina වුණා. ඔබ දන්නවා මේ කාරණා. ඇයි ඒ? අනාගතේ බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. හැබැයි ඊට පස්සේ ඇඬුවා. ඇයි ඒ? එතකොට අසිත කාලතු දේවතුමා අනන්න සංඥාවේ අසන්න තලයේ ඉපදිලා. බුදුවරයෙක්ගෙන් බණහන්න පින නැහැ. ඇයි ඒ? වේදයේ තුල තිබුණු Hindu භාවනාව තුල හිර වෙලා මේ නසන්නනා සංඥා කියලා ගිහිලා කෙරවලටම ධ්‍යාන ඒ පැත්තට ගිහිලා උඩ බිමට එන්න බෑ. උඩ කියන්නේ හිත ඇතුළ පාවෙනවා. සංඥා නිරෝධ වෙනවා. එතනට යනවා පුරුදු කරාට පස්සේ. පුරුදු කරාට පස්සේ ගැලවීම ලේසි නෑ. ජම්මෙට වැඩි පුරුදුලකුයි කියලා අර ගමේ කතාවක් තියෙනවා. ඔන්න ඕක වෙනවා. පුරුද්ද තමයි ඉස්මතු වෙන්නේ. ඒකයි මේ නිවන් මාර්ගටත් ප්‍රතිපදාවක් තියෙන්නේ. මහණෙනි, තෙලින් මලින් මාපු දන්නෝ නොවේති. ප්‍රතිපත්තියෙන් මාපු දන්නෝ වේති. අන්න බුදුන් වහන්සේත් පෙන්නනවා. මේ ප්‍රතිපදාව අපි පුරුදු වෙන එක හරි පරිස්සමින් හරි දේ නොකළොත් අමාරු වෙටෙනවා. වැරදි පුරුදුනොත් දිගටම යන්නේ වැරද්දට. අද තරුණ ළමෙක් ඇයි කුඩු ගහන්නේ? ඒ ළමයා පුරුදු වෙලා. ඒ ළමයට ගැලවෙන්න බැරුව එයා හරි අසරණයි. කෙනෙක් සිගරට් වලට, මත්ද්‍රව්‍ය වලට, අරක්කු වලට ඇබ්බැහි වෙන්නේ. ඊට පස්සේ ඒක පුරුදු වෙනවා. පුරුද්දට යනවා. ඊට පස්සේ ඔහු ඒක පුරුද්දට ඇබ්බැහි වුණාට පස්සේ ඔහුගේ ඒකෙන් ගැලවීම ලේසි නෑ. මේ ධර්ම මාර්ගයේත් මේකම තියෙනවා. කෙනෙක් වැරදි පැත්තට පුරුදු වෙලා ගියොත් ඒ පැත්තටම තමයි යන්නේ. ගැලවීම ලේසි නෑ. ඒකයි දෘෂ්ටිගත කෙනා දෘෂ්ටියෙන් ගැලවීම ලේසි නෑ කියලා බුදුන් වහන්සේ පෙන්නනවා. මිත්‍යා දිට්ඨිය පෙන්නන තැන්වලදී මේ මිත්‍යා දිට්ඨියේ තියෙන භයානකකම්. කෙනෙක් තව කෙනෙක්ගේ දෘෂ්ටිය වහනවා නම් මිත්‍යා දිට්ඨියට ඇදලා දානවා නම් මේ ලෝකේ තියෙන භයානකම ඒ පාප කර්මයක. ඒකේ නම් මේ ලෝකේ ඉන්න අතරම භයානකම පාප කර්මයක් කරන්නේ. ඒකට හේතුව කෙනෙක්ව දෘෂ්ටියට ඇදලා දානවා කියන්නේ තමන්ගේ පාප කර්මය වෙනයි තව කෙනෙක් පාපයට ඇදලා දානවා. කල්ප ගණන් යට ඔක ගෙවන්න වෙනවා. අද ඉන්නකොට බොහෝ අය ධර්මය අවබෝධ වෙලා නැත්නම් ඇත්තටම බොහොම නිහතමානීව අවංකවම ඒ මදහස් සිතින් වචන ටිකක් පාවිච්චි කරනවා නම් හොඳයි. ඔබ අනිත් ඒවත් බලන්න. ඔබට මේ ප්‍රත්‍යක්ෂ නොවනවා නම් ඔබේ ප්‍රත්‍යක්ෂ වෙන ධමයක් කටයුතු කරන්න කියන එක. ඒ නිසා අපිත් කියනවා ඔබට. ඔබ මේ මග අප කියන ආකාරයට ඔබ මේ මග හරියට වඩේන අවුරුදු 7ක් ඇතුළත ප්‍රතිඵල නොලැබේ නම් ඔබ මේ මග ඉවතලන්න. ප්‍රතිඵලයක් නැත්නම් මේ මග තවත් යන්න එපා. ඔබ ප්‍රතිඵලයක් ඔබ
ඔබගේ හිත අවබෝධ වෙනවා. ඔබගේ හිතෙන් ඒන අරමුණු දැකලා මිදෙන තැන ඔබට ඒ සිතුවිලි වලින් මිදෙන තැන නිවන ස්පර්ශ වෙනවා නම් ප්‍රත්‍යක්ෂ නම් විතරක් මග යන්න. අපි කිව්වට යන්නත් එපා. අපි කිව්වට කරන්නත් එපා. ඒක ඔබ විසින් තීරණය කළ යුතු දෙයක්. බුදුන් වහන්සේට කිසි කෙනෙක් නිවන් දක්කන්න බෑ. නිවන් දකින්නේ තම තමුන්නුයි. ඒකයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. පච්චුප්පන්නංච ඒ ධම්මා කියලා. සාන්දිටික අකාලික ඒයිපස්සික ඕපනායක පච්චුප්පන්නංච ධර්මයක් වෙන්නේ මේක ඒකයි. තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි. බුදුන් වහන්සේ වරක අහනවා මහණෙනි නුඹලා බණ කියන්නේ මා කිව්වාක්සේ කියාද? නැත ස්වාමීනි. මහණෙනි නුඹලා ධර්මයේ දේශනා කරන්නේ අහවල් මේ පොතේ තිබුණා කියලාද? නැත ස්වාමීනි. එහෙමනම් නුඹලා ධර්ම දේශනා කරන්නේ අපට ප්‍රත්‍යක්ෂ වූ දෙයක් තියෙනවා ස්වාමීනි. අපට ප්‍රත්‍යක්ෂ දෙයයි අපි දේශනා කරන්නේ. සාදු සාදු. මහණෙනි එයමයි වේවිත්තේ. මේක තමයි බුදු වදන. කිසි කෙනෙක්ට බෑ තව කෙනෙක් නිවන් දක්කන. අද සමහර අය කියනවානේ මම සීල් ගහන්නේ මං තමයි දැන් ඉන්නේ. මං තමයි කරන්නේ. ඒ වචනවල තියෙනවා මුලාව. ඒක අපිට ධර්මයේ තුලත් පේනවා ධර්මයේ යමෙක් අද නූතන මේ යුගයේ මේ ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර ටික කටපාඩම් කරලා ධර්මයක් දේශනා කරයි නම් ඒක අයිති වෙන්නේ තථාගත ගෞතම සාසනයටයි සම්මා සම්බුද්ධ සාසනයටයි. ඔහු බුද්ධ වෙන්නේ නැහැ. ඇත්ත බුද්ධ ස්වභාවය අවබෝධ කරනවා. නමුත් අපි ඒ බුදුන් වහන්සේට තියෙන ඒ අපි මේ ලෝකෙට හෙළි කරපු ඒ තථාගත ගෞතම උත්තමයන් වහන්සේට තියෙන ඒ ගෞරවය නැති කරන්නේ ධර්මයේ තුල ඒ සූත්‍ර පිටකේ කොහෙන්ද ආවේ? එයාට ඒ සූත්‍ර ටික කොහෙන්ද හම්බුනේ? එයා ධර්මයේ කියලා දේශනා කරන්නේ මොකද්ද? ওই සූත්‍ර ටික. එයා කතා කරන්නේ බද්ධේක රත්න සූත්‍රය. එහෙම නැත්නම් ප්‍රථම නිබ්බාන සූත්‍රය. එහෙම නැත්නම් කේවට්ට සූත්‍රය. ඒවා තියෙනවා. ඒවා මේ සූත්‍රය කියපු කෙනෙක් ඉන්නවා. ඒ බුද්ධ. අපි ගෞතම සාසනය කියන්නේ යන්නේ ඒ අර්ථයෙන්. මේක තථාගතම සම්මා සම්බුද්ධ මේ ගෞතම බුද්ධ රාජ්‍ය කියන්නේ ඒකයි. තව කෙනෙක් මේකට සීල් ගහන්න බෑ. සීල් එක වැදලා ඉවරයි. ඔබ ඉපදිලා ඉන්නේ ගෞතම බුද්ධ රාජ්‍ය තුලයි. එයයි සත්‍යය. ඔබට පුළුවන් රහත් භාවය ලබන්න. ඔබට පුළුවන් මේ නිවන් මඟ අවබෝධ කරගන්න. සියලු කෙලෙසෙන් නැසලා මේ ගෞතම බුද්ධ ශාසනය තුළ ඒ උතුම් රහතන් වහන්සේලාගේ ස්වභාවයට ඔබත්පත් වෙනවා. ඔබ නැති නාමයන් දාගෙන මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මාන්නයක්. මුදුන වෙන්න හදනවා. අර සිංහල භාෂාවේ ගමේ භාෂාවෙන් කියනවා මුදුන වෙන්න යනවා කියලා. මං තමයි මුදුන කියන්නේ යනවා. නමුත් ඒක මහා පටු ලාමක ඔබගේ කෙලෙස් පෙන්නන සියුම් තැන්. ඔබ සමානලට රහත් භාවය ගැන කතා කරනවා. ඔබ කියන ඔබ රහත් කියලා. ඔබ කියන ඔබ බුදු වෙලා කියලා. නමුත් අර සියුම් කෙලෙස්ය ඔබට පේන්නේ ඔබ තුල තියෙන සියුම් මාන්නය ඔබට පේන්නේ ඔබ තුල කෙලෙස්ය තියාගෙන මාන්නි තියාගෙන ඔය එකක්වත් ඔබට වෙලා නැහැ. අපි මෙහෙම කතා කරන්නේ ඔබගේම විසුද්ධිය සඳහාමයි. ඔබ මම්මුලා වෙන මේ සමාජය තුළ මම්මාවත් ගොඩාක් මේ සමාජයේ අද සද්ධර්ම ප්‍රතිරූපක විශාල ප්‍රමාණයක් තියෙනවා. හැම පැත්තෙම සද්ධර්ම ප්‍රතිරූපක තියෙනවා. ආමිෂයේ පැත්තෙන් ගියත් ගාත කියාගෙන තාලේ අල්ලාල්ල මිනිස්සු මත් කර කර ඉන්න සද්ධර්ම ප්‍රතිරූපකලා එතනක් ඉන්නවා. භාවනාව පැත්තට ගියත් ඒ පැත්තේ අර වේදයේ තියෙන එක අල්ලගෙන සතියේ සමාධියේ කියලා මිනිස්සුන්ගේ තියෙන දේවල් සේරම අවුරුදු 20 30 සතිය වඩ ඒත් තියෙන සමාධිය තුළ ඒත් ඒක සංකතයිනේ පිරිහෙනවා. කවදාවත් තියෙන එකක් නෙමෙයි ඔය සමාධිය. ඕක පිරිහෙනවා. නමුත් ඒ තුල හිර කළා මිනිස්සුන්ව මංකොල්ල කන කාට්ටියකුත් ඉන්නවා. ඒගොල්ලෝ ඉන්නේ අර විදිහටම තමයි. සිවුරු දාගෙන ඒ විදිහටම පැවිදි වෙලා ඒ විදිහටම එයාලා දන්න එයාලා ඉන්නේ අන්තවාදී කියලා. එයාලා අන්තයක ඉන්නේ. වේදයේ ඉන්නේ. ඉතින් මේක මහා පුදුම සද්ධර්ම ප්‍රතිරූපක ගොඩක හිර වෙලා ඉන්නේ සමාජේ. එක පැත්තකින් ආමිෂේ කොටු කරගෙන කට්ටියක් එහෙන්
ධාතු වන්දනාවම පෙරහැරේ යනවා. මහා නිවන පැත්තක අන්තිමට ධාතු වන්දනාව විතරයි තියෙන්නේ. සමහර පන්සල් වල තියෙන ඒවා බැලුවම පුදුම හිතෙනවා. මේවා හදාගෙන මේවට වෙලා කකා බිබි අර අශෝක අධිරාජ්‍ය භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් සිවුරු හරවන්න හේතු උනේ. අතරම මේ කන්න බොන්න නැති අය කන්න බොන්න හොයාගෙන සිවුර දාගෙන ඉන්න සයිස් එකක් තිබ්බා අශෝක අධිරාජ්‍යය කාලේ. අදටත් ඒ වගේ තත්ත්වයක් වෙන සමහර මිනිස්සුන්ගේ මේ කෙලෙසේ දිහා බැලුවා ස්ට්‍රයික් කරගෙන රස්සා ඉල්ලගෙන සිවුරු දාගෙන මේවා කරන්නේ. එහෙමත් කොටසක් ඉන්නේ. ඉතින් සමහර අය ඉගෙන ගන්නව පැවිදි වෙනවා. ඊට පස්සේ සිවුරු අත්හැරෙනවා කැම්පස් ගිහිල්ලා ඩිග්‍රියක් ගාලා සිවුරු අත්හැරලා ගිහිල්ලා අර මේ වංචාවක් මේක. මේක ඇත්තටම මහා අපරාධයක්. මේ ශාසනය විනාශ කරන සද්ධර්ම ප්‍රතිරූපක හඳුන ගන්න ඕන. ඇත්තටම සමහර දේවල් ගොඩක් වෙලාවට තියෙන්නේ හොඳ රූපෙන්මයි එන්නේ. අර මායя එන්නේ හොඳ රූපෙන් අන්නේ වගේ හොඳ රූපකින් එන්නේ. ඒක නිසා ඔබ ඉස්සරහා තියෙන සීලම හොඳ රූප. සමහරවල්ට බැලුවම නරක රූපයක් නැහැ. ඒ භාවනා කරන ඒ අය ගොඩක් හොඳයි. ඒ අය මේ බලන්න ગાත කියනවා මේ කොච්චර හොඳයිද? මේ කොච්චර මේ බලන්නකො ධාතුත් වැඩලා මේ බාන අපි වන්දනාව යනවා. මේ ඉතින් ඇත්ත දෙව්දත්ගේ ශාසනය ගොඩක් අය ඉන්නේ. බහුතරයක් ඉන්නේ දෙව්දත්ගේ ශාසනය පිරිතුල් ගැට ගහගෙන බාර ආහාර වෙවි. ඔය තමන්ගේ මේ ලෞකික සැප සම්පත් හොයාගෙන යන්නේ මේ ධර්මයේ කියාගේ. මේක දුකයි මීට වැඩිය හොඳ තැනක් ඇති ඒතනට මං යනවා කියලා හිතාගෙන භාවනා කරන්නේ. සමහර අය සිල් ගන්න යන්නේ මේක දුකයි මීට වැඩිය හොඳ තැනක් තියෙනවා කියලා හිතාගෙන. මේ නිවන් කියන්නේ මොකද්ද? නිවන අන්තිමට දන්නෙත් නෑ මොකද්ද කියලා. නිවන කියන්නේ මොකක්වත් හොයාගෙන යන එකක් නෙමෙයි. නිවන කියන්නේ හිතින් මිදෙන එක. නිස්සරණේ. හිතින් මිදෙන එකනේ නිවන කියන්නේ. ඉතින් හිත මිදින එකට හොයාගෙන යන්නේ මොනවද? ඔබ අபிසංකරණයකට යනවා. ඔබ මම්මුලා වෙච්ච මරුවලක් පෑයි කියලා බොරුවලක වැටිලා ඉන්නේ. ධර්මයේ අන්තිම පැත්තක. මොකක් හරි වැලක් අල්ලගෙන වැලේ ගිහිල්ලා හරියන්නේ නැහැ. මොකක් හරි බස් එකකට ගලා ඔය ගමනක් යන්න ඕනි කියලා හිතාගෙන ගමනක් ගියාට හරියන්නේ නැහැ. ඔබ බස් එකේ බෝඩ් එක බලන්න. සමහරට බෝඩ් එක තියෙන නිවන යන්නේ වෙනින් කොහෙද? බලන්න යන පාරත් හරිද කියලා. හරි පුදුම හිතන කතාවක්. ඇත්තටම මේ යුගයේ බොහොම වාසනාවන්ත යුගයක්. හැමදේම ඉස්මතු වෙන්නේ එකට තමයි. ඒක සබදාමේ න්‍යාය. එකක් විතරක් එන්නේ නැහනේ. සේරම එනවා. බුදුන් වහන්සේ කාලේ බුදුන් වහන්සේටත් එහෙම තමයි සබදාමේ න්‍යාය. බුදුන් වහන්සේටත් ගල් පෙරලනවා. දෙව්දත්ලා ඉපදෙනවා. දෙව්දත්ලා ශාසනයත් හදා ගන්නවා. දෙව්දත්ලාට 이르දිත් තියෙනවා. ඕ අද ඉන්න සමහර ඒ අයට රාජ්‍ය අනුග්‍රහය තියෙනවා. ඇත්තටම අජාසත් අධිරාජ්‍යය කියන්නේ බුදු සමය තුල අපි දන්නවා බුදුන් වහන්සේගේ අවසන් පරිනිර්වාණ පිරිමංචකයේ සේරම කටයුතු කරන්නේ අජාසත් රජු. අවසන් පළවෙනි ධර්ම දේශනාව පවත්වන්නේ බුදුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒත් අජාසත් රජු මේ සම්පූර්ණ ඒ මූලික වියදම් සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය කරන්නේ අජාසත් රජු. අජාසත් රජු කියන්නේ දැවැන්ත මේ ඒ යුගයේ හිටපු රජ කෙනෙක්. ප්‍රාදේශීය රජවරුන් පිරිවරාගත්ත මහ දැවැන්ත රජෙක්. ඔහු අනුග්‍රහ දැක්වේ කාටද? දෙව්දත්ට. අවසාන මොහොත වෙනකම්ම දෙව්දත් මරණ මොහොත වෙනකම්ම දෙව්දත්ට තමයි කටයුතු කළේ. බුදුන් වහන්සේ දුනුවා ඇහුවේ කවුද? අජාසත් රජුගේ සෙබළු. දෙව්දත් තමයි මෙහෙයුවේ. ඒතර ගල් පෙරලන්න දෙව්දත්ට අනුබල දුන්නේ කවුද මේවට උරු දුන්නේ? අජාසත් රජු. අවසානයේ මේ සියල්ල අවබෝධ කරගත්ත අජාසත් රජුගේ වැරදි බව. අජාසත් රජුගේ සත්‍ය අවබෝධ වෙනකොට අජාසත් රජු සිහි මුර්ජා වුණා කියලා කියන්නේ. අජාසත් රජුට හිතා ගන්න බැරි වුණා. ඒ තරම්ම බොරුවලක වැටිලා හිටියේ. අවසානයේ සත්‍ය මොකද්ද අසත්‍ය මොකද්ද වෙන්නේ අජාසත් රජු දැනගෙන හිටියේ නෑ. වැරදි පැහැදුනේ 이르දි වලට. සමාධියට ධානය වලට. අර දෙව්දත්ගේ. දෙව්දත් අවසානයේ පිරිතුල් ගැට ගහනවා මලගෙවල් වල යනවා මේ ඔක්කොම මේ සමාජ සංස්කෘතියක් දෙව්දත් මිනිස්සුන්ගේ ලාභ ප්‍රයෝජන ඒ වරප්‍රසාද වලට දෙව්දත් කොටු වුණා. දෙව්දත් බුදු වෙන්න හැදුවෙත් ඒව බලාගෙන. නැතු මේ බුදු වෙන්නේ මොකද්ද බුද්ධ කියන එකවත් දෙව්දත් එහෙම අදහසකින් නෙමෙයි. දෙව්දත් ඕනුනේ රජෙක් වෙනවා වගේ වැඩක්. ඉතින් මේක මේ ශාසනය ඉද බික්ක වේ බික්කු නෙමෙයි. ඒක මේ ශාසනය කෙනෙක් එහෙම කරන්න බෑ.
මෙන්න මේ නිර්වෝල් නිර්මල මනසක් අපි තියාගන්න ඕන. අපි මේ සතර සතිපට්ඨානේ වඩන ආකාරය ගැන කතා කරනකොට මේවත් ඇත්තටම අර කියන දේශනා අහනකොට ඔබට හිතෙයි මේකත් ඒ වගේ සතර සතිපට්ඨානේ වඩන හැටි කියන එකක් විතරයි කියලා. නැහැ. අපි ඔබට ප්‍රත්‍යක්ෂතාවයේ සිත ඇතුලේ දකින්න හැටි පෙන්වනවා. අපි කතා කරන්නේ නැත්තම් අපිට මේ පොතේ තියෙන සමහරලාට අපිට සිද්ධ වෙන බුදුන් වහන්සේගේ බුද්ධ වචන කතා කරන්න. මොකද අපි අපේ දෙයක් ඉදිරිපත් කරනවා වෙන්න බෑ. අපි බුදුන් වහන්සේගේ ඒ බුද්ධ වචනයට අනුගතවයි යමක් ප්‍රකාශ කළ යුතු වන්නේ. ඒ විනයක් ඇතුව ඒ සීලයක් ඇතුව අපි එහෙම කතා බහ කරනවා. ඒ නිසායි ඔබට මේක තවත් පැටලෙන්නත් හේතු වෙන්නේ. මොකද හරි දේ හොයාගන්න බෑ. නමුත් ඔබ හොඳට බලන්න අපි කතා කරන හැම වචනයකම ප්‍රත්‍යක්ෂතාවයට යන ආකාරය ඉවල්ලන්නේ. ඔබට ඔබේ සිතින් මිදිලා ඔබේ සිතේ මිදුණු බවට ඔබටම දැනෙන තාවයක් එනවා. දැනෙන ස්වභාවයක් ඇති වෙනවා. අන්න ඒ ස්වභාවයේ ඔබට හැමතිස්සෙම දකින්න අපි ඉඩ සලස්සනවා. අපි කතා කරන හැම දවසකම හැම මාතෘකාවකම අපි අරමුණු කරලා තියෙන ඔබගේ ප්‍රත්‍යක්ෂතාවය තුළින් ඔබේ සිතින් මිදුණු ඔබේම ඒ සසර දුකින් මිදුණු ස්වභාවය ඔබටම දැනි දැනි යන ගමනක්. එයමයි පරම අති ඇත්තටම මීට එහා බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ අනාගතයේ මහණෙනි මේ ශාසනේ රත්තරන් වගේ දෙයක් බිහි වෙනවා. ඒක ඒ ශාසනය විනාශ කරන්නේ පෙර පිටින් කවුරුත් නෙමෙයි ඇතුළෙන්ම කියන එක. මේ යකඩේ මලකඩ කන්නේ යකඩෙන්ම වගේ. මේ ධර්මයේ විදිහට අධර්මයේ දේශනා කරනවා කියන එක. මේවා හොඳින් අපි දකින්න ඕනේ තැන්. ඇත්තටම Tamanට ප්‍රත්‍යක්ෂ දෙයක් Taman කවදාවත් බොරුවක් වෙන්නේ නැහැ. හැබැයි වේදේ තුල තියෙන අර පාවෙන තැනත් ප්‍රත්‍යක්ෂතාවයක් තියෙනවා. අය වුන් පාවෙනවා. ඉතින් බුදුන් වහන්සේත් ඒකයි ආලර කාලාමගේ වර ගුරුවරු ගාවට ගිහිලා ඔවුන් ගාව මට ඕනේ දේ නැහැ කියන එකයි බුදුන් වහන්සේ තේරුම් ගත්තේ. ඔවුන් ගාව දෙයක් තියෙන මොකද්ද? පාවි ඉන්නවා. හිර වෙනවා. හිර වෙනවා නිවන වැහෙනවා ඇත්තටම. ඒක හරි භයානක කතාවක්. ඔබට ඒක හරි දැනනොත් ඒක හිර වෙట్లයි. ඔව්. අද සමහර වෙලාවට නිකාය හදාගෙන එක නම් හදාගෙන නාලිකා හදාගෙන මේ යන්නේ හිර වෙන ඔක්කොම හිර කළා දාන්න හදාන්නේ. ඔවුන් දන්නේත් නැහැ ඔවුන් සද්ධාන ප්‍රතිරූපක කියලා. ඔවුන් හිතන් ඉන්නේ නෑ මේ අපි එහෙම නෙමෙයි. ඔවුන් පැටලිලා ඔවුන් මම්මුලාවන වැලපෑගිලා ඔවුන් ඒ වලට අනිත් ඒවා දාන්න යනවා. ඔවුන් නිවන් දැකලා නැහැ. ඔවුන් නිවන් දැක්කනම් ඔවුන්ට අවබෝධ ප්‍රත්‍යක්ෂතාවයක් තියෙනවා. නැහැ එහෙම එකක් නැහැ. ඔවුන් අන්තිමට කියන දිවි ලෝක යන කතා කරනවා. ඒ වම්මුලාවන වල්පෑගිලා අවසානයේදී මුකුත් නැති වුණාම කරගන්න දෙයක් නැති වුණාම ඕක තමයි කියන්නේ. නිවන පැත්තකට කරලා දාලා වෙනින් එකක් එල්ලිලා ඒකෙන් රිලා ක්‍රමයකට යන්න හදනවා. අර නිකන් අර වඳුරෝ වගේ අත්ෙන් අත්තට පැන පැන යනවා වගේ. ඊට පස්සේ නිවන පැත්තකට දාලා ටක් ගාලා අල්ලනවා දිවි ලෝකෙ. ඊට පස්සේ මිනිසුන්ටත් කියනවා මේ ඕක බෑ මේක කරමු කියලා. ඕකන ව්‍යංගාර්ථයෙන් ඕක නොකිය කියන්නේ. ඔය හොඳට බණ අහගෙන යන්නකො. සූත්‍ර ටික කියාගෙන කතන්දර ටික කියාගෙන මිනිස්සුම මෝහණය කරගෙන රවට්ටගෙන පිරිස් හදාගෙන ඔය ලොකුවට විහාර හදාගෙන චෛත්‍ය ගහ ලොකුවට මේ ඔක්කොම ලොකුවට කරන්නේ. එයි මිනිස්සුන්ව නැත්තම් පහදව ගන්න බෑ. අනිත් ආගමලා ඇත්ත එහෙමනේ ලොකුවට පල්ලි හදන්නේ ලොකුවට තමයි සේරම කරන්නේ. අර මිනිස්සුන්ගේ අමූලික ශ්‍රද්ධාව එතකොට තමයි ගන්න පුළුවන්. මිනිස්සුන් රවට්ටන්න ලේසි. හැබැයි මිනිස්සුන්ට සත්‍ය දෙන්න හරි අමාරුයි. සත්‍ය ලෝකේ පරම සත්‍ය තිත්තයි. ඒක අල්ලන්න පුළුවන් බොහොම ටික දෙනාට. ඒක ඇත්ත. ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස්. මේක මහා ප්‍රඥාවන්තයයි දුක නැසන්නේ. දුක නැති කරන එක ලේසි කටයුත්තක් නෙමෙයි. හැබැයි මේක හරියට කෙනෙක්ගේ සිහිය හරියට මේ සත්‍ය කෙනෙක්ට ඇහුනොත් ඒ කෙනාට පුදුම වාසනාවක් තියෙනවා. ඒ කෙනාට පුදුම විදිහට දැනෙනවා. සියලු දුකින් මිදෙනවා. ඒක යට අවබෝධ වෙනවා. ඒක නිසා බුදුන් වහන්සේ කියන්නේ සාන්දිටිකයි අකාලික ඒයිපසුක ඒව බලව හැමෝටම කියන මේක බලන්න කියලා. හැබැයි බලන්න කියන්නේ ධර්මයේ. ධර්මයේ කියන්නේ භාවනාව නෙමෙයි. පටලව ගන්න එපා. ධර්මයේ කියන්නේ මේ ධර්මයේ සබහා ධර්මතාවය වගේ ධර්මයේ කියන්නේ මේ
සතර අපි කතා කරන ඕන නමක් කියත හැකි පටිච්ච සමුපාදේ කියලා ඇතේ මෙතන චතුරාර්ය සත්‍ය කියත හැකි ඔක්කොම ඔය ධම්මයේ කියනකොට ගන්නෙ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පටිච්ච සමුපාද ධර්මයේ කියලා. එහෙම තමයි පිටකේ තියෙන්නේ. නමුත් ධර්මයේ කියනකොට ඔබ හොඳින් බලන්න මේ සිත අවබෝධ කරලා සිත ඇතුලේ හටගන්න දුක සිතින් මිදෙන තැනයි ධර්මයේ තියෙන්නේ. ඒ සිත අවබෝධ කරගන්නයි අවශ්‍ය වෙන්නේ. එතනදී ඔබ මුලින්ම දකින්න ඕනි කොහොමද සිත හැදෙන්නේ කියන එකයි. ඒක දකින්නයි එක එක මේ සතර හතිපට්ඨානේ වගේ දෙයක් වුණත් මේ ස්කන්ධය කියන්නේ සිත හැදෙන හැටි. ස්කන්ධයම තමයි ඔය කායානුපස්සනාව කියන්නේ රූපේ. ඔය වේදනානුපස්සනාව කියන්නේ වේදනාව. ඔය ධම්මා ඔය චිත්තානුපස්සනාව කියන්නේ සංඥා සංඛාර. ඒ විඥාන. ඉතින් ඒවා එකට එකතු වෙලා මේකෙන් ආයතනය හැදෙන හැටි තමයි ධම්මානුපස්සනාව තියෙන්නේ. ආයතනයක් හදාගෙන අපි ලෝකේ හදාගෙන බලන එක අවබෝධ කරගන්නයි ඕනේ. ඇත්තටම බාහිර තියෙන එක නෙමෙයි. අපි හිතින් හදාගෙනයි ලෝකෙක ඉන්නේ. ඕක අවබෝධ කරගන්න අමාරු. ඕක තමයි සත්‍ය ඥානය කියන්නේ. ඕක අවබෝධ කරගත්තොත් එයා සත්‍ය ඥානය දකිනවා. එයා නාමය අඳුන ගන්න ඕනි, රූපය අඳුන ගන්න ඕනි. නාම රූප දෙකෙන් මිදුණු තැන ඒ තියෙන උත්තරීතර හුදකලාව එයා දකින්න ඕනි. එතකොට ඒක සත්‍ය ඥානෙ තියෙන කෙනාට විතරයි එතන හම්බ වෙන්නේ. නමුත් වේදේ තුල කියනවා කෙලිම හුස්ම එනවා යනවා පේනවා දැන් හුස්ම දැනෙන්නේ නැහැ දැන් ඔයා ඉන්නේ ශුන්‍යතාවයේ කියලා එතනින් දෙනවා ඇද්දලා අරිනවා. කෙලිම පාවෙනවා. අය හිතින් මිදීමේ කතාවක් නැහැ. ධර්මයක් නැහැ. සිතුවිලි හැදෙන්නේ කොහොමද? සිතුවිලි කෙලෙස් හටගන්නේ කොහොමද? සීනාස්වර රහතන් වහන්සේ නමක් බිහි වෙන්නේ. ඒ වේදේ තුල යන ක්‍රමයට කෙලෙස් තියෙනවා. මොකද තදාංග විස්කම්බන ප්‍රහාණයක් නේ අටගහගෙන වේදේ තුල යන්නේ. ඒකනේ ලෞකික ධානයේ ඒ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තියාගෙන යන්නේ. අපි හොඳට ඕක උගන්වන්නම් ඔබට ඕන. අපි හොඳට ඕක මොකද ඕක අපි අවුරුදු ගාණක් කරා. ඇත්තම කියනවනම් අවුරුදු 20ක් 30ක් අපි වේදේ තියෙන එක තමයි කළේ. මොකද මීට දශක ගණනකට කලින් වෙන එකක් මේ සමාජය තුළ ඉස්මතු වෙලා තිබුණේ. නමුත් අවුරුදු ගාණක් ඒක තුල අපි කරන්න තියෙන සේරම දේ කරාට පස්සේ අපිට අවබෝධයි ඒකේ ධර්මේ නෑ බා. ඒකේ නිවන නැහැ. ඒකේ නිවන නැහැ. අපිව ධාන ඇත්තට පීර බැලුවා. අපි අවුරුදු ගානක් අපි ආරාණ වල වෙලා ආරාණ වල ඉඳලා ආරාණ වල අපි මේ ධර්මයේ ගවේෂණය තුළ මහා මේ අපිට ඇත්තටම තිබුණා මේ අවශ්‍යතාවය අපිට දැනුණු දේ මොකද්ද මේ සත්‍ය මොකද්ද මේ පරම සත්‍ය කියලා අපි ඒක අවුරුදු අපි සෑහෙන වීරයක් අරගෙන අපි කටයුතු කරා. අපි දන්නවා උග්‍රහ නිමිත්ත පටිභා නිමිත්ත මේ සේරම ඇරලා මේ තොලාග්‍රය තුල එන ඒ රූප සංඥාව හැදෙන හැටි ඒ රූප සංඥාව චිත්ත සංඥාවට යන හැටි අපිට වේදේ තුල හොඳට පේනන්න පුළුවන්. වේදේ කොතනද තියෙන්නේ බුදු ධර්මයේ කොතනද තියෙන්නේ කියලා පේනන්න පුළුවන්. කොහොමද එතනින් බුදු ධර්මයට හැරෙන්නේ කියන එක පේනන්න පුළුවන්. එතන තියෙන ඒ පටු දැක්ම තුල නැහැ නිවන. හැබැයි ඒ ඔබට වෙනවම දවසක අපි ඒ ආනාපාන සති භාවනා සතිය වඩන එක වෙනයි වේදේ. නමුත් භාවනාව එතනින් එන්න පුළුවන් නිවන් මගට. ආනාපාන සතිය නෙමෙයි ආනාපාන සූත්‍රයේ හරහා ගිරිමානන්ද සූත්‍රය බලවත් අපිට පේයි. ඒකේ තියෙනවා අපිට පෙන්වන්න පුළුවන් නිවන් මග. හැබැයි ඒ නිවන් මග එතනින් එන්නේ බුදුන් වහන්සේ සියලු බුදවරු එන ගමනක් එතන තියෙනවා. මොකද සියලු බුදවරු එන්නේ මිත්‍යා දිට්ඨියෙන් සම්මා දිට්ඨියට. එතකොට මිත්‍යා දිට්ඨිය අවබෝධ කරගෙනයි සම්මා දිට්ඨියට එන්නේ. එතකොට මිත්‍යා දිට්ඨිය මාවතට වැටෙන එක ස්වභාවයමයි. මොකද ධර්මයේ නැති කාලෙකයි බුදු කෙනෙක් පහළ වෙලා මේක අවබෝධ කරගන්නේ. එතකොට ගොඩක් වෙලාවට හැමෝම යන ක්‍රමේ තමයි ඔන්න ඔය තියෙන හුස්ම හරි එහෙම නැත්නම් අර හුදකලාව පැත්තට යන එක. එතකොට ගොඩක් වෙලාට සමතේ තමයි අහුවෙන්නේ. ඒක එන්නේ මේ තමන්ගේ මේ සිතේ දුකෙන් මිදෙනකොට තමන්ට කරදරයක් එනකොට වුණත් තමන් බලන්නකො පැත්තකට වෙලා වාඩි වෙලා කල්පනා කරනවානේ. විවේකයේ ඉන්නවානේ. අන්න ඒ තුල යන්නේ කොහටද? ඒ සමාධියකට යනවා. ඒ කියන්නේ ඒක තුල අපි හිර වෙනවා. මනස ඒ හිරවීමෙන් ඒක ඒ හිරවීම තුල එතනින් ඒ දුකෙන් මිදෙන නිවන් මගට හැරෙන එක
ඇත්තටම බුදුරෙක් තමයි ලෝකෙට මුලින්ම ඒක අවබෝධ කරගන්නේ. නමුත් මේ වේදේ තුල තියෙන තැන ඔබට යම් පුංචි කාරණයක් අපි පෙන්වන්න ගියොත් ඔබ දන්නවා මේ සබ්බකාය පරිසංවේදී හුස්ම දිහා බලනවා. දැන් හුස්ම දිහා දැන් බලනකොට සබ්බකාය පරිසංවේදී අසසි සමසික්කති. එතකොට මෙතන මේ හුස්ම හොඳට දැනෙන ගමන් හිත පිට යන්නේ නැහැ සමතේ වැඩෙනවා. එතකොට දීගං වාස්ස සතෝ දීගං අස්සසාමිති පජානාති රස්සං වාස්ස සතෝ රස්සං අස්සාමිති පස්සසාමිති එහෙම ගන්නවා. හොඳට දිග හුස්ම වැටෙනවා කෙටි හුස්ම වැටෙනවා හුස්ම දිහා දැන් බලාගෙන ඉන්නවා. එතකොට හුස්ම වලට හිත පිට යන්නේ නැහැ. හුස්ම වලට හිත දැන් මෙතන හිත ඒකාග්‍ර වෙනවා. ඒකාග්‍ර වීම තුළ මෙතන ධ්‍යාන උපදිනවා. ඒක තුළ තමයි අර හුස්ම දැන් නාසිකාග්‍රේ දිහා බැලුවාම මෙතන උග්‍රහ නිමිත්ත මේ නිමිත්ත ඊට පස්සේ මේ හැඩතලයක් එනවා තොලාග්‍රේ කියන හැඩතල මේක තමයි බාහිර රූපේ ගැට ගැහෙන්නේ. එතනින් පස්සම්බයං කාය සංකාරං අසසිස්සාමි සික්කත කියලා දැන් මේ පස්සම්බයං කාය සංකාරං කියන්නේ මේ රූපේ. එතනින් නෑ ඒක හිතට එන තැනට. දැන් මේ රූපේම හැබැයි මුලින් හිත පිට යන්නේ නැත්නම් එතන ඒකාග්‍ර වෙන තැන එතන පිහිටන ධ්‍යාන ස්වභාවය තුළ නීවරණ යටපත් වෙලා විතක්ක ਵਿਚාර ඒ කියන්නේ හුස්ම දිහාම එනවා හුස්ම එන යන එක දකින එක එතන විතක්ක ਵਿਚාර කියන්නේ ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව පංච නීවරණ යටපත් වෙලා ප්‍රථම ධ්‍යාන ප්‍රීතිය පිළිපට සංවේදී අස්සසිස්සාම සික්කති ප්‍රීතිපට සංවේදී පස්සසිස්සාම සික්කති ඊට පස්සේ දෙවෙනි ධ්‍යාන සුඛපට සංවේදී ඒ විදිහට එනවා විතක්ක ਵਿਚාර සහිත එක ප්‍රථම ධ්‍යාන ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තියෙන එක දෙවන ධ්‍යාන ප්‍රීතිය කියන්නේ දැන් ඔය සිතේ කොටස වෙනයි කයේ සුඛයේ තියෙන ඒ පැත්තට මේක තමන්ටම දැනෙන ස්වභාවයක් මේකේ තියෙනවා මේ මෙහෙම ස්වභාවයක් තියෙනවා අපි නෑ කියන්නේ නමුත් එතනට අපි හිටපු නිසා මේක හොඳටම දන්නවා එනවා සුඛ පරිසංවේදී අස්සිස්සාම සික්කති සුඛ පරිසංවේදී පස්සිස්සාම සික්කති ඊට පස්සේ මේක ඇවිල්ලා හැබැයි මේ ප්‍රීතිය සුඛේ දැන් සුඛේනුත් ගිහලා ප්‍රථම ධ්‍යාන ද්විතීක ධ්‍යාන තෘතීක ධ්‍යාන චාතුර් ධ්‍යාන පැත්තට එනවා එතකොට මේක අර හුස්ම යන්නේන එක දැනෙන එක සිත පැත්තේනු දකින්නේ. එතනයි අර වචන කියන්නේ චිත්ත සංකාර පරිසංවේදී අසසි සාමසික්කති. චිත්ත සංකාර පරිසංවේදී පස්සසි සාමසික්කති කියන තැනට එන්නේ එතන. හැබැයි එතන සිතිනුත් හිත දැනෙන නොදැනෙන ස්වභාවයට එනවා. හැබැයි එතනදී මේ සිත ඉස්සලම සිත දැනෙන තැනට එනවානේ. දැනෙන පස්සම්බයං චිත්ත සංකාරං කියන තැනට එනවා. පස්සම්බයං කාය සංකාරං කියන තැනින් මිදිලා. පස්සම්බය කාය සංකාරං අසසිස්සාමි වස්සිස්සාමි මේ කියලා හුස්ම බලනකොට එතන තිබුණේ රූපයාන්තේ තොලාග්‍රේ. හැබැයි මේක නාමයාන්තයට එනකොට එනවා පස්සම්බය චිත්ත සංකාරං අසසිස්සාමි පස්සිස්සාමි කියලා. දැන් මේක හිතේ සංඥාවක් හුස්ම එන එක දැනෙන්නේ හිතට විඥාණයට දැනෙන්නේ. ඒක ඔබටත් මේක ඒක තමයි මේකේ යථා ස්වභාවයක් මේ කතා කරන්නේ. දැන් මේ ආනාපාන සතිය මොකද්ද? ඔන්න ඔතන සතිය යන්නේ ඔය තාම ආවේ නැහැ ආනාපාන බුදුන් වහන්සේ ඉදිරිපත් කරන විපස්සනා පැත්තට ආවේ නැහැ. ඔන්න ඔතනින් එනවා. දැන් අපි චිත්ත සංකාරම් පරිසංවේදී අසසිස්සාමි පස්සිස්සාමිති කියන තැනින් දැන් එතනත් හැබැයි සිත ඇතුලේ. දැන් මේ හුස්ම යන්නේ එක විඥාණයට ගෝචර වෙන තැන. දැන් එතනට තමයි අභිප්‍රමෝදන් චිත්තං අසසිස්සාමි සික්කතේ අභිප්‍රමෝදන කියන එක එන්නේ. අර ප්‍රීතිය වගේම ඊට වැඩිය ටිකක් ගැඹුරින් එනවා. සිත පැත්තෙන් එනවා. මේ නාමයේ පැත්තෙන් එනවා. ඉතින් ඒක තමන්ට අත්දැකීම් සහිතවම එනවා මේක. මේක එච්චර අමාරු දෙයක්ුත් නෙමෙයි පුරුදු කරපු කෙනා. ඊට පස්සේ සමෝදන චිත්තං කියන තැනට එනවා. සමාදාහං චිත්තං අස්සිසාම සික්කති පස්සිසාම සික්කති කියන තැන. මේ සුඛය කියන එකත් ඒ සිත පැත්තේ. හැබැයි එතනිනුත් එනවා ඔන්න බුදුන් වහන්සේ ඔය ටික ওই විදිහටම දිගටම යන කෙනා. ওই විදිහටම සිතෙන් ඔහොම යන කෙනා. ඔය දැන් ඔක හුස්ම නොදැන තැනට එනවා. හුස්ම දැනෙන්නේ නැහැ දැන්. එහෙම එනවා. එහෙම ගියාම එනවා නසන්න දැනෙන්නේ නැහැ. අර අසඤ්ඤ තලයට එනවා. අරූප ධානය පැත්තට එනවා. අන්න ආකාසඤ්ඤායතන ඔතන එනවා. නී අරමුණු දැන් මෙතන දැන් හුස්ම දැනෙන්නේ නැති ස්වභාවයට එනකොට මෙයාට ආකාශයේ අරමුණු වුණාම ආකාසඤ්ඤායතන එනවා. එතන යා ඉන්නවා. එතකොට වෙන සංඥාවක් නැහැ හැබැයි ආකාශ සංඥාවේ ඉන්නවා. ඊට පස්සේ විඥානං හැදෙන නෑ මෙතන ආකාශය මෙතන දැනෙන ස්වභාවය විඥානයේ ස්වභාවය එයා අරමුණු වෙනවා එයාට. එතකොට එයා ඒක අරමුණු කළොත් හරි එයා එතන ඉන්නවා. එතකොට මේ ආකාශය වගේ හිස් තලයක එයා දැනෙන ස්වභාවයකටපත් වෙලා ඉන්නවා. මේක අපි මේක ප්‍රත්‍යක්ෂතාවයක් ඇතුව කතා කරන්නේ. කෙනෙක් කියන්න පුළුවන් නෑ ඒක වෙන්න බෑ කියලා. නෑ ඇත්ත.
අපි මේවා කරා. අපි මෙතන හිටියා. අපි මෙතන පාවි හිටියා. අපි මේක දන්නව හොඳටම. අපි ඕක නැත්තම් කියන්නේ නැහැ. ඊට පස්සේ විඥානායතන ඔතන ඉන්නවා. දැන් ඔබ මේක නිකන් ඔය හුස්ම නොදැනෙන තැනට එනවනම් මේ ඔබගේ ස්වභාවය තුළ ඇතුලෙන් ඔබ එතනින් බලන ආකාශයේම ස්වභාවයටපත් වෙලා අරමුණු කරන්න විතරයි යෝනේ ආකාශ ස්වභාවය. කොච්චර වෙලා ඉන්නද කියලා ඔබ දන්නෙත් නැහැ. සංඥාව සකස් වෙන්නේ නැහැ. ආකාශ කියන සංඥාව විතරයි සකස් වෙන්නේ. ඒ සංඥාව තුළ ඉන්නවා. ඒක ආකාශ සංඥායතන අරූප ධානය. ඊට පස්සේ බලනකො ඔබ ඊට පස්සේ අරමුණු වුණොත් නෑ මේ ආකාශය තුළ ආකාශයටම දැනීමක් එනවා වගේ තැනක් එනවා. අන්නේ දැනීම එන තැනම විඥානායතනෙ සකස් වෙනවා. දැනීම අරමුණු කරනවා. දැනීම අරමුණු කරනවා කියන්නේ විඥානය අරමුණු කරනවා. විඥානේ මුළු හිස් අවකාශයක් තුළ විඥානයක් බෑගෙන ඉන්නවා. ඒ විඥානයේ ස්වභාවයම දැනින්නේ කාටද වගේ තමයි පාවි දැනෙනවා. හිස් අවකාශයකට දැනෙනවා. ඔන්න ඕම තැනකට එනවා. එතන කෙනෙක් හොයාගන්න දැනෙන කෙනා තමයි කෙනා කියන්නේ. පුජ්‍යලෙක් කියන එකකට වැඩි එහා ගිය තැනක් ඔතන තියෙන්නේ. පුජ්‍යල භාවයට එහා ගිය එකක්. ඒ එතන තියෙන පාවෙන තැනක්. හැබැයි දැනෙන ස්වභාවය අල්ලගෙන ඉන්නේ. ඊට පස්සේ ඔතනත් හුස්ම අර ආස්වාද ප්‍රසවාස හුස්ම ස්වභාවය තුලත් අරමුණු තියෙනවා. නෑ කියන්නත් බෑ. හැබැයි ඒක කතා කරනවට වැඩිය අතන විඥාන ස්වභාවය තමයි දැනෙන්නේ. ඒක යටින් තියෙනවා නැත්තම් මැරිලානේ යටින් තියෙන නමුත් එහෙම දෙයක් ඉතට එන්නේ නෑ. ඒ විඥාන ස්වභාවය විතරයි එන්නේ. ඒක විඥානං ආයතන ඒ මට්ටම ඔබට ඒක ඕක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඕක කියලා දෙන්නත් පුළුවන් වෙන්නේ නැටි. ඊට පස්සේ ආකින්ඥායතනෙට එනවා. ඔන්න ඔතන හරි භයානකයි. ඔතන අපිත් සෑහෙන අපි කියන්නේ නැහැ දැන් ප්‍රායෝගික කාරණා පුජ්‍යලික කාරණා ඉස්මතු කරන්න යන්නේ නැහැ. අපි දන්නවා ඔතන හරි භයානකයි. අපි අන්දන් ගැලවුණා නැත්නම් අපිත් ඔතනම ඉර වෙයි. මොනහරි වෙලා අපිට වෙන්න ගියා. අපිට ලොකු කරදර වෙන්න ගියා. අපි පුජ්‍යලිකව මුණ ගැහුනොත් ඒවා කියන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා. ආකින්ඥායතන එනවා. ආකින්ඥායතනක නත්ති කිංචි කියන එක උතර තියෙනවා. අර විඥානේ දැනෙන අර හිස් අවකාශය තුළ දැනෙන ස්වභාවය නැති වෙනවා. එතකොට සංඥාවක් නැති ස්වභාවයක් උතන තියෙනවා. ඕක අරමුණු වුණාම ඒක පාවෙන ස්වභාවයක්. ඒක මේක අපි දැන් මෙතනින් යහට මම වැඩි ගැන කියන්නේ නැහැ. කතා කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. නමුත් මේක බොහෝ අය අහනවා. වැරදියට මේක ගන්න පුළුවන්. ඒක නිසා අපි කියන්නේ නැහැ. නමුත් පෞද්ගලිකව ඔබට අත්දැකීම් තියෙනවා නම් එන්න කතා කරන්න, පෙන්නන්න. ඔහොම මොකද්ද වෙන්නේ කියලා පෙන්නන්න පුළුවන්. ඔය ඔතන සංඥා නැති ස්වභාවය තුල පාවෙනවා. ඔබ මහා විපතකට වැටෙන තැනක් මේ ඔතන තියෙනවා. ඔය තුල අපිට විපතක් වුණා. අපිට මහා ව්‍යසනයක් එතන සිද්ධ වුණා. එතනින් තමයි අපි අවබෝධ කළෙත් ඇත්තටම මේක නිවන නෙමෙයි කියන එකත් අපිට දැනෙන්න ගත්තේ ඔතනින් තමයි. එයා කිඥා නසන්නනසන ඉතින් යහපත මායු පැන්න ගාව නසන්නනසන. ආය හැබැයි භයානකම තැනක්. එන්න පුළුවන් වෙයිද දන්නේ මේක මහා පුදුම කතාවක් ඔතන තියෙනවා. ඔතන මේ අපි දැන් කතා නොකර යන්නේ. නමුත් ඒ අරූප ධ්‍යාන. මේවා තියෙනවා. මේවා වේදේ තියෙනවා. මේ හැබැයි නිවන නෙමෙයි. අසඤ්ඤතාවයට වෙලා ඉන්නත් පුළුවන්. නිවන නෙමෙයි. හැබැයි ශුන්‍යතාවය තමයි. ওই ශුන්‍යතාවය තියෙන්නේ. ওই නිවන නෙමෙයි. ඕක තමයි අද මේ නිවනේ කියලා සමහර අය පෙන්වන්න යන්නේ. අද ඔය භාවනා කරන්නේ ඕක හොයන්න. ඔය නිවන නෙමෙයි. කියනවා මේ අරූප ධානයත් ලැබලා නිවන මොනවාද මේ කියන්නේ? මේගොල්ලෝ දන්නේ නැහැ. මේගොල්ලෝ නිකන් තාම පොත බලලා කියන්නේ ඔක හරියන්නේ නැහැ. ඕගොල්ලන්ට වෙලා නැහැ. ඔය නිවන නෙමෙයි. අපි ඔය යම්කිසි අපි ඔතන අපි මේ කියන්නේ ප්‍රත්‍යක්ෂතාවයේ ඇතුවමයි කියන්නේ. අපි මෙතන යමක් අපි අත් වින්දා. අපි ශුන්‍යතාවය තුල හිටියා. මේ ශුන්‍යතාවය ගැන මම දන්නේ කියන්න කොච්චර කාලයක් මේ විදිහට අපිට ඔබට කාරණා ඉදිරිපත් කරන්න හැකියාව ලැබෙයිද කියන්නේ. හැබැයි අපි වැඩිම ප්‍රමාණයක් අපිට ඉදිරිපත් කරන්න හැකියාව ලැබුණොත් අපි ඉදිරිපත් කරන්නේ ශුන්‍යතාවය ගැන. ඔබට ඉස්සරහට දකින්න ලැබෙයි. ওই ක්‍රියාසිත හැතුවේ නැටි වැරදි ශුන්‍යතාවය මොකද්ද? නිවැරදිව ශුන්‍යතාවය තුළ බුදුන් වහන්සේ පතාරන තැනක මොකද්ද? මේ මිත්‍යාව අට අපි පෙන්නනවා. අවිද්‍යාවට විද්‍යාව පෙන්නන ශුන්‍යතාවයේ හරි පැත්තයි වැරදි පැත්තයි දෙකම සියල්ලම අපි වැඩියම කොහොමත් අපිට තියෙනවා කතා කරන්න.
ඒ ලෞකික භූමියේ තියෙන ශුන්‍යතාවයත් වේදේ තුල ඒ මිත්‍යා දිට්ඨියේ තියෙන ශුන්‍යතාවයත් සම්මා දිට්ඨියේ අපේ මේ වෝසග්ග පරිණාම නිවරට ඇමුණක්වට පවතින ඒ තියෙන ශුන්‍යතාවය අතර විශාල පරතරයක් තියෙනවා. දෙකක්. ලෞකික සමාධි නෙමෙයි ලෝකෝත්තර සමාධි. ලෝකෝත්තර සමාධි සවිතක්කං සවිචාරං සමාධි. ලෞකික භූමියේ තියෙන විතක්ක ਵਿਚාර සමාධි නෙමෙයි. ඔය ඔක්කොම ඉන්නේ ඔතන භාවනා මධ්‍යස්ථාන ගොඩක් අපි දකින්නේ ඔතනට යනවා. අවසානයේ මේ පාරමිතා පුරලා නවතින්නේ මේ දැන් නිවන් දකින්න බෑ කියලා. මොකද අරක හිර වුණාට පස්සේ යාට නිවනක් නැහැ. ඇයි කෙලෙස් එහෙමමයි. එයාම දන්නවා එයාට අවුරුදු ගාණක් සමහරලාට හිර වෙනවා. ඕකේ පා වෙනවා. එයා ඊට පස්සේ හිතනවා එයා නිවන් දැකලායි කියලා. එයා එක කියන්නත් යනවා. ගොඩක් අය කියාගෙන ඉන්නෙත් සමහරලාට සමහර අය ඉන්නේ ඔන්න ඔතන ඉඳගෙන. හැබැයි ඕක කියලා ඉන්නවා ගිහියොත් ඉන්නවා අරහත්ත කියාගෙන ඉන්නවා. නමුත් ඔය නිවන නෙමෙයි. නිවන් දැකලා නැහැ. ඒ අයට ඕක කියන්න අවශ්‍යතාවයකුත් නැහැ. මොකද ඒ කෙලෙසේ තියෙන හින්දායි කියන්නේ. කෙලෙසේ තියෙනවා කියන්නේ එයා ඉන්නේ මාන්නික. එයා ඉන්නේ ලෞකික අනිත්‍යයේ වරප්‍රසාද බලාගෙන ඔය කියන්නේ. ඔය කියන ගොඩක් අය කියන්නේ මාන්නේ. ඔය අනිත්‍යයේ ලාභ ප්‍රයෝජන ගන්න බලාගෙන. ඔගොල්ලෝ රැවටෙනවා. ඔය නිවන නෙමෙයි. ඔතන නෙමෙයි නිවන තියෙන්නේ. නිවන ඔතනින් යන්න බෑ. නිවනට එන්නේ වෙනින් පැත්තකින්. ඒගොල්ලොම කියනවා නෑ මෙතනින් නිවනට කෙටි පාරක් තියෙනවා. කෙටි පාරවල නෑ. ඔබ දර්ශනේ ආයි මුලට ඇවිල්ලා ඔබ දර්ශනේ හොයන්න වෙනවා. ඔබ ආයිමත් මේ දර්ශනය තුළ නාමයේ රූපේ අවබෝධ වෙලා නාම රූප පරිච්ඡේද වෙන හැටි දැකලා පච්චේ පරිග්ගා ඥානය අවබෝධ වෙලා ඔබ උද්‍යව ඥානය හරහා ආයි එක්ෂණික සිත දැකලා ඒ එක්ෂණික සිතේ මිදෙන තැනට ප්‍රත්‍යක්ෂ ඥානයෙන් ඔබ ආයි පුංචි ළමයාගේ ගමන යන්න වෙනවා. ආයි මැරලා ඉපදුනා ගඩක් ඔබට වෙනවා ඔබ ඔතනට ගියාට පස්සේ. ඔතන ආයි ඔබට ඔතන නිවන නෑ. ඔබ යන්නේ මම්මුලා වෙච්ච වලක වැටිලා. ඔය නිවන් මඟ නෙමෙයි. ඔන්න ඔතනින් බේරෙන්න ඕනි. ඕක නෙමෙයි නිවන් මඟ. දැන් ඔතන අපි කතා කරපු තැනට ආවොත් ඔතන අභිප්‍රමෝදං චිත්තං සමෝදං චිත්තං විමෝචන චිත්තං කියන තැනට එන්නේ ඔය. ඔය විමෝචන චිත්තං කියන තැනින් මේ ඉද බික්කවේ බික්කු මේ ශාසනේ ධර්මයේ දන්න කෙනා ඔය ශුන්‍යතාවය ඇතුලේ ධර්මයේ දන්න කෙනා හැබැයි මේ ශුන්‍යතාවය නෙමෙයි මේක නෙමෙයි වෙන කතාවක් තියෙනවා. ඒක තමයි සිතට එන සිතුවිලි වලින් මිදෙන ඒ අරමුණින් ගිය කෙනෙක් ඉන්නවනම් යමෙක් ඉන්නවනම් මේ ධර්ම තුල මුලින්දම කටයුතු කරනවනම් මේ එන සිතට එන සෑම අරමුණක්ම දකිමින් මිදිමින් යන ගමන ඒ තුල සමාධියක් ලබනවා. අන්න අනිමිත්ත සමාධියක් ලබනවා. සවිතක්කන් සවිතාරං කියන්නේ ඒක පෙන්න යනකොට එන ඒ විතක්ක ਵਿਚාර සමාධිය නෙමෙයි සවිතක්ක සවිතාර සමාධිය. ඒක අනිමිත්ත සමාධිය. මොකද හැමතිස්සෙම මේ හිත මේ බාහිර සද්දයක් ආවත් බාහිරට යන්නේ මේ හිත. නමුත් ඒ හිතත් සත්‍ය වෙන්නේ ඒ මොහොතේම අටගෙන නිරුද්ධ. මෙන්න මේක නුවණින් දකින තැන සතිය පිහිටනවා. සද්ධා එතන පිහිටනවා. වීරය ඒක දකින එක ඒ සද්ධා කියන්නේ දැනගන්න එක. වීරය කියන්නේ ඒක දකින්න ගන්න වීරය. එනේන අරමුණු දකින්න ඕනි. සති ඒ දකින්න ස්වභාවය නිතරමපත් වෙන ස්වභාවය තුළ සතියේ තියෙනවා. ඊතර සමාධියක් තියෙනවා. ඒක සවිතක්ක සවිතාර ලෝකෝත්තර සමාධියක්. ඒ සමාධිය තුළ ඒ පංච ඉන්ද්‍රිය ධර්ම තුළ පෙන්වන්නේ නිවන් මඟ. ඒකම එනවා පංච බල ධර්ම. හැබැයි වේදයේ තුලක් තියෙනවා ඒකේ නෑ සිත දකින කතාව. ඒකේ නෑ සිතට එන අරමුණු වලින් මිදෙන කතාව. ඔන්න ඕකයි වෙනස. ඒකේ තියෙන තනිකර මුලාව රැවටීම. ඒකේ තියෙන හිස්කම විතරමයි. මේ හිස්කම තුල ඇත්තටම තියෙනවා නම් පාවෙන එකක් තියෙන්නේ. වෙන මුකුත් නැහැ පාවෙන එකක් විතරයි. හැබැයි මේකේ කෙලෙස් දකිමින් අත්තරිමින් මිදිමින් යන ගමනක්. නිවනට නැමුණක් වූ ඔක්සග්ග පරිණාම නිවන් මඟ. ඒ තුල තියෙනවා විමෝචන චිත්තං කියන තැන. ඒ බාහිර රූපෙත් දකිනවා, තොලාග්‍රෙත් දකිනවා, ඒකත් එතන දකිනවා, රූපය දකිනවා. දැන් මේකම හතර ඉරියව්වෙම දකිනවා. හතර ඉරියව්වේ අභික්කන්තේ, පටික්කන්තේ ඒ සති සම්පජානෙත් මේකම මේ ඉන්ද්‍රිය පරෝපරිය ධාතු මනසිකාර හැම පැත්තෙම එකම දෙයක් දකිනවා. සිත ඇතුලේ සිතුවිලි හැදෙන හැටිත් නැති වෙන හැටිත් දකිනවා. එතනින් මිදෙනවා. අන්න විමෝචන චිත්තං සිත ඇතුලේ ඒ හුස්ම කියලා දකින්නෙත් මේ සිතමයි මෙතන. සිතමයි විඥාණයෙන් දැනගන්න. හුස්ම දැනෙන විඥාණයට. ඒතකොට එතන යා ආරමුණු කරනවා.
අන්න එතකොට යාට එනවා සිතින් එතන එන්නේ මේ සිත හැදෙන හැටි දැකලා මිදෙන එක. රූපයාන්තයෙන් මිදලා නාමයාන්තයෙන් මිදුණු තැන අනිදස්සන විඥාණයෙන් යාට එන්නේ. එතන විමෝචන චිත්තං. ඒක හඳුනා ගන්නවානේ. අපි ඒකයි මෙතන විමෝචන චිත්තං අසසිසාපස සිසාමි කියන තැන මේ සිතින් මිදෙන තැන අනිච්චානුපස්සනාවට එන්නේ ඔතනින්. ඔතන තමයි නිවන් මඟ තියෙන්නේ. අන්නේ කෙනා යනවා නිවන් මඟක්. අරයට ඒව හම්බ වෙන්නේ නැහැ. අරයා ඔතනින් යන්නේ කෙලින්ම ඊට පස්සේ නසන්නානාසඤ්ඤා එයාට එන්නේ මේ ටික. වේදේ තුල ගිය එක්කෙනා දැන් ওই භාවනා පන්ති වල යන අය ඉන්නවනේ ගොඩක්. ඒගොල්ලෝ යන්නේ ওই ගමන. ඒගොල්ලෝ යන්නේ නසන්නානාසඤ්ඤා. ඒගොල්ලෝ ගිහිල්ලා ඒගොල්ලෝ කියනවා දැන් ඔතන පා වෙනවා. ඒගොල්ලෝ කියනවා දැන් කරන්න දෙයක් නැහැ. දැන් කියනවා නෑ දැන් බුදුහාමුදුරුවෝත් කියලා තියෙනවා. දැන් ඒගොල්ලෝ බුදුහාමුදුරුවෝ කිව්වා කියලා තමයි කියන්නේ. දැන් ඔතන නිකන් ඉන්නයි තියෙන්නේ. දැන් ඔයා ඇවිල්ලා තියෙන හරි තැනට කියලා. ඒගොල්ලෝ කියනවා එහෙම. හැබැයි එයා ඉන්නේ ධර්මයේ දන්නේ නැහැ. එයා බුද්ධාගම නෙමෙයි. එයා කොහෙද ඉන්නේ? එයා ඉන්නේ ආලලකාර වගේ පාවි. එයා නිවන් දකින්නේ නැහැ කවදාවත්. එයා හිතන් ඉන්නවා ඒගොල්ලොත් හිතන් ඉන්න ගුරුවරයොත් හිතන් ඉන්නේ එහෙමනේ ගෝලියොත් එහෙම හිතන් ඉන්න. අපි නිවන් දකී කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක අහිමි වෙලා. ඒගොල්ලන්ව රවට්ටලා. දෘෂ්ටියේ ඉර කළා. මම්මුලා වෙච්ච වැල්පෑගිච්ච අය වගේ. අර ඇටි කේල් කහපු උගුඩුව කියන්නේ ඒ වගේ. ඒගොල්ලොත් ඉන්නවා පාවි. එහෙම කොටසක් ඉන්නවා දැන්. අපි ඔතන හිතය ටිකක් අපි ඔතනට වැටෙන අපිට අපේ කරදර ටිකක් ආවා. අපි ඒව පස්සේ කතා කරමු. අපේ ලොකු විනාශයක් වුණා. අපි ඒක නිසා ටක් ගාලා අත්හැරලා දැම්මා. අත්හැරලා ධර්මය හොයන්න ගත්තා ඊට පස්සේ. මේක අවුරුදු ගානකට කලින් සිද්ධ වෙච්ච දෙයක්. බොහෝ කාලෙකින් අපිට මේ දේ සිද්ධ වුණේ අපේ පෙර මොකද්දෝ හේතුවකට අපේ යම්කිසි සංඥාවක් සකස් වෙලා අපි මේ වැරදි පැත්තෙන් එළියට පැන්නා. ටක් ගාලා අපි ධර්මය හොයන්න ගත්තා. මේ තාක් ලියවිලා තියෙන සියලු පොත්පත් පරිශීලනය කරන්න ගත්තා. මීට අවුරුදු 10කට කලින්. මේ කාලකන්ණි යුගයේ අවසානයක් වගේ අපි දැක්කා. අපි ඊට පස්සේ ධර්මයේමයි හෙව්වේ. ධර්මයේමයි හෙව්වේ. අපි ඔය ආසන්නතලෙන් අපි ආසන්නතලේ වැටෙන ඒ පැත්ත අපි හොඳටම ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ අපි ප්‍රත්‍යක්ෂතාවයේ තුලින් ඒක අත්තරයට පස්සේ නැවතත් එයාට 아무තෙම ගන්නන්න ඕනේ නැහැ. කවුරුත් කියන්නේ ඕනේ නැහැ. අපි ඔක හොඳට දන්නවා. අපේ ප්‍රත්‍යක්ෂතාවය ඔබට දැනගන්න පුළුවන් අපෙන් ආනවුත්. අපි ඒ අත්දැකීම ඔබට බෙදා හදා ගන්න උදව් කරන්න. ඔබ අමාරු වැටෙනවා. අපි අමාරුවේ වැටුණා. අපි විශාල කරදරයක වැටුණා. අපි එකෙන් මිදෙන්න එකම දේ අපිට හම්බුනේ ධර්මයේ හෙව්වා. මීට අවුරුදු 10කට කියන්නේ මේ ඊටත් එහා. මීට අවුරුදු ගණනාවකට කලින් මේ දේ සිද්ධ වුණා. අපි අවුරුදු ගාණාවක් කරගෙන ගියේ ඇත්තට මේක. අපිට වැරදුනා. වැරදුණු තැනෙන් අපි ආයි පටන් ගත්ත හරි දේ හොයාගන්න. අපිට හරි දේ හම්බුණා. සියලුම අපි තියෙන බුදුන් වහන්සේ දේශනා කළ තියෙන ත්‍රිපිටකවල තියෙන දේවල් රේණුකා චන්ද්‍රමාදුල බලංගොඩ හාමුදුරුවෝ කියලා තියෙන දේවල් අපි මේ කටුකුංජ ඥානන්ද හාමුදුරුවෝ ඥානවීර හාමුදුරුවෝ මේ ලෝව දැන් යම් කිසි කෙනෙක් ජීවමානව ඉන්නවා නම් බොරුවක් හරි කියනවා නම් අපි ඒවත් හොඳට හොයනවා. ඒකට හේතුව මේක අපි අත්හරින්නේ නැහැ. අපේ ජීවිත පරිත්‍යාගයෙන් අපි කටයුතු කරනවා. අවසාන අපි දන්නවා අපි මේ සසරට එන්ඩ් එකක් දෙන්න ඕනි. අපි මේ කෙලෙස් වල අවසානයක් දකින්න ඕනි. අපි දැන් සත්‍ය දන්නවා. අපි දැන් මේක අපි කියන්නේ අපි රහත් වෙලා. අපි කවදාවත් අපි ඔය හිස් මොග පුරුෂයෝ වගේ ඒවා කතා කරන්නේ අපි කවදාවත් එළියට ආවිලා අපි නම් ප්‍රසිද්ධිය හොයාගෙන ඒවා කතා කරන්න යන්නේ ඔබට මේ දේශනේ උපකාරයක් වේවි. ඔබ සමහරට මොග පුරුෂයෙක් වගේ මොනවා හරි තණ්හාවෙන් ඔය මාන්නෙන් අනිත් අයගේ ලාභ ප්‍රයෝජන බලාගෙන මොනවා හරි දේවල් කරගෙන පෙරහැරක් ගිහිල්ලා හරි දඟලයි. ඒක ඔබගේ බාල බොළඳ පුහු මනසේ ස්වභාවය. අපි ওই தත්ත්වයට වැටෙන්නේ අපි හුදකලාව අපේ නිස්සරණ වනේ අපි ඒ කියන මෙත්මල් ආරණ තුල විවේක කටයුතු කරනවා. අපිට අවශ්‍ය නැහැ. මේ පුංචි සංඥාව මේ මොහොතේ මේ ධර්මයේ තුල යුතුයකමක් විදියට සලකලා ඒත් අපි පුජ්‍යල භාවයේ බැහැර ඇරලයි කටයුතු කරන්නේ. දැන් මේක තුල අපි කතා කරගෙන ආපු තැන චුට්ටක් තිබ්බොත් අර විමෝචන චිත්තං කියන තැනින් බුදුන් වහන්සේ මේක වොස්සග්ග පරිණාම ධර්මයේ දන්න කෙනාට තියෙනවා භාවනාව ඉවර වෙලා නැහැ.
ධර්මයේ දන්න කෙනා ඇත්තටම මෙතනින් එහාට තමයි හොඳටම දැනගන්න කටයුතු තියෙන්නේ. ආර්ය භූමියට පැවිසි කෙනා මෙන්න මේ නාම රූප දෙක ප්‍රත්‍යක්ෂතාවයෙන් අවබෝධ කරගෙන මිදුණු කෙනා. ඒ කෙනාට හම්බ වෙන අනිදස්සන විඥානයි. හැබැයි අද සමහර අය රාහත් වෙලා කියනවා. ඒ කියනවා මේ දැන් ඔබ හරි. දැන් ඔබ නිවන් දැකලා. ඔය මම දැන් සීලෙක් ගැව්වා. ඕමයි කියන්නේ. සමහර අයට පිස්සු කියලා හිතෙනවා. නෑ. ඔතනින් තමයි පටන් ගන්නෙ. ඔතනින් එහාට ඔහුට තියෙනවා. ඇත්තටම ඔහුට ඔතනින් එහාට උදව් ඕනේ. ඔතනින් එහා තමයි සමාජය තුළ ඉස්මතු වෙලා නැති නින්ද තමයි අර රිලව් ටික උඩ පනින්නේ. ගොඩක් නෑ. එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක්. වැඩි නෑ. හැබැයි ඉතින් කිරි හට්ටියට ගොම බින්දුවක් වැටුණත් ඇති වගේ. මේ සාසනයේටම ලොකු ඩැමේජ් එකක් අපරාධයක් වෙනවා ඒක. ඒක නිසා තමයි මේ වගේ ගාම්භීර දෙයක් ඉස්මතු කරන්න හිතුවේ. නෑ මේක වෙන්න දෙන්න හොඳ නෑ. සත්‍ය එළියට දෙන්න ඕනි. ඒ නිසයි මෙහෙම කියන්නේ. අනිච්චානුපස්සී අසසිස්සාමි සික්කති අනිච්චානුපස්සී පසසිස්සාමි සික්ක. මේ තුල දෙයක් තියෙනවා ඔබට කරන්න. හැබැයි මේක කරන්න තියෙන්නේ කලින්. මෙතනට එනකොට ඔබේ කලින් ලැබපු පන්නරේ ඒ කරපු දේ ප්‍රතිඵල මෙතනදී එන්නේ. මෙතනදී පටන් ගන්නෙ අර අපි එන්ජිමක් හදලා එන්ජිම පණ ගන්නෙන්නේ මෙන්න මෙතනදී. මෙතනදී ඔබ මේ නාම රූප පරිච්ඡේදයට එනකොට එනේන අරමුණ දකිමින් මිදමින් යනකොට ඔබට දැනෙන ඒ ශාන්ත ප්‍රණීත සුවය ගැන කතා කරන්න වචන නැහැ. එතන තුල සිතුවිලි නැහැ. එතන විඥාණයෙන් මිදිලා තියෙන්නේ. හැබැයි වේදේ තුල තියෙන එකක් නෙමෙයි. මෙතන ඔබ අවබෝධ ඥාණයෙන් යන්නේ. ඔබට ඥාන පහළ වෙන්නේ මෙන්න මෙතනින්. අතන ඥාන නැහැ. එතන නැහැ ඥාන. එතන වේදේ තුල ඥාන නැහැ. ඔතන දැන් තියෙන අසඤ්ඤතලේ විතරයි. මෙතන ඥාන තියෙන්නේ. නේද බික්ක වේ බික්කු මේ ශාසනයේ නිවන් යන කෙනාට ඥාන හම්බ වෙනවා. අනේ ඥාන පහළ වෙනවා. එයාට උද්‍යප්ප ඥාන පහළ වෙනවා. මෙතන මේක සකස් වෙන්නේ. එක්ෂණික හිත දැකලා මිදෙන ඒක පෙන්වන යන කෙනාට ඥාන සකස් වෙනවා. මේ සත්‍ය ඥානෙ දකින්න කෙනාටයි ඥාන සකස් වෙන්නේ. ඒ කෙනාට පමණමයි මේ වරම තියෙන්නේ. ඒ කෙනා ඒ ගිය මාර්ගයේ ඒක හම්බ වෙන්නේ. මාර්ගයට පැමිණි කෙනා වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණි කෙනා වෙන්නේ සම්මා දිට්ඨියට පැමිණි කෙනා වෙන්නේ. මෙන්න මෙතනින් මේ අනිච්චානුපස්සී විහරණයට එනවා. ඒ කෙනාගේ සිතට සෙනග මැද්දේ ඒක යනවා. ඒක කිසිම දෙයකට සබ්බේ ධම්මා නාලං අබිනිවේෂා කියන තැනට එනවා. සිත ඇතුළෙන් එනවා. ඇලෙන්නේ නැති ස්වභාවය, විරාගානුපස්සී ස්වභාවය එනවා. හැබැයි මෙතන කාටවත් කියන්න බෑ භාවනාවක් නැහැ කියලා. මෙතන විරාගානුපස්සී භාවනාවක් තියෙනවා. 아무ත් කරනවා නෙමෙයි. තියෙනවා. එහෙම දෙයක් සිද්ධ වෙනවා. ඔබ මේ තුල සමහරට ඉන්න කාලේ මේ තුල ඔබගේ ෂේ වෙනවා. ආශ්‍රව ෂේ වීගෙන යන ගමන මේ යන්නේ. මේ යන්නේ අර මම උදාහරණයක් සැරින් සැරේට කියනවා. අධිවේගී මාර්ගයට වාහනයක් දායිද ඒ වාහනේ යයිද ඔබ එන්ජින් එක නැවැත්තුවත් වාහනේ යනවා. වාහනේ යන්නේ පෙට්‍රල් ඉවර වෙනකම් විතරයි. යටින් ආශ්‍රෝෂය වීගෙන යනවා. මේක දැනෙන ඥානයක් ඔබට පහළ වෙනවා. ඔබගේ වාහනේ ඇතුළේ යනකොට ඔබගේ කට්ට ඔබට පේනවා මේ ඩීසල් ටැංකියේ ඩීසල් ඉවර වීගෙන යන ඒ මීටරය ඔබට පේනවා. අන්න ඒ වගේ ඔබට ඥානයක් තියෙනවා. ආශ්‍රෝෂය වෙලා යනවා දැනෙන ඥානයක්. ඒ ආශ්‍රෝෂ ඥානය ඔබට පහළ වෙනවා. ඒ ඥානේ ඔබට විරාගයේ දැනෙනවා. ඒ ඥානය කරායි ඔබට දැනෙන්නේ. ඔබට එතන මේ අනිච්චානුපස්සී විහරණේ ඔබට හොඳට දැනෙන එකක්. ඥානයක් කරායි දැනෙන්නේ. විඥානේ නෙමෙයි. මේක යටින් දැනෙනවා ඥානකින්. මේක නිරෝධානුපස්සී අසසිස්සාම් සික්කති. නිරෝධානුපස්සී පස්සම් සික්කති. මිදෙනවා මේ හිත ඒ විරාග ස්වභාවයේ ඒ ස්වභාවයේ ඔබට මේ මිනිස්සු හිතන මේ නිබ්බිදාව නෙමෙයි.
මෙතන නිබ්බිදාන්ති විරාගාන්ති විරාදාන්ති නිරෝධාන්ති තමයි. මේ ඇතුලේ භාවනාවක් තියෙනවා. හැබැයි කරනව නෙමෙයි. තියෙනවා. හැබැයි මේක තියෙන්නේ මේක හිමිකම හම්බ වෙන්නේ දර්ශන සමාපත්තිය තුළින් මේ සිතෙන් මිදිමින් ගිය කෙනාට ඊතුරු ටිකේදී ඥාන පහළ වෙනවා. ඒක තමයි පුබ්බේ ඥානය ආසවක්ඛ ඥාන මෙහෙම කියලා ගන්නෙ. නමුත් මේවා දැන් වෙනින් විදිහට විග්‍රහ කරනවා. නමුත් මේක ඇත්ත කතාව මේකයි. මේ ඇතුලේ ඔබ නිවන් මඟ යනවා. ඔබ ආශ්‍රෝෂය වෙනවා. ටිකෙන් ටික ඔබගේ සිත ඇතුලේ මේ ලෝකෙට ඇලෙන ලෝකයක් හැදුණු රූපේ නාමයේ ස්වභාවයේ යථා ස්වභාවයේ මේ එන අරුමුණු වලින් මිදි යනවා තමන්ටම නොදෙනි තමන්ගෙම මොකද්ද අර පල්ලමකට වැටුණු වාහනය වගේ ඔබට නවත්තන්න බෑ මේක. ඔබ නවත්තන්න බෑ මේක යන්නේ ඔබගේ තියෙන අවංකත්වයේ තුලිනුයි. ඒ වගේම ඔබ මෙතනදී ඔබගේ මිදීමට ඔබ දෙනවා පුදුම රුකුලක්. ඔබ මරණයද බලාපොරොත්තු වෙනවා. ඔබ මරණයට කැමති වෙනවා. ඔබ මරණය හොයාගෙන ගිය කෙනෙක් වෙනවා. මෙන්න මේ තුලයි මේක සිද්ධ වෙන්නේ. මේක තුල ඔබ මායя ජයගන්නේ. ඔබ මායя පේනවා ඔබට. මරණය පේනවා ඔබට. මරණ වේදනාව ජීවත් වෙලා ඉන්නකොට මේක තුල දැනෙනවා. මේ තුල ඔබට විඳින්න ලැබෙනවා. ඔබ යන්නේ හැමතිස්සෙම විරාගී නිරෝධයක් කරා. නිබ්බිදාන්ති විරාගාන්ති ජීවත් වෙලා ඉන්නකොට ජීවමානවම ඔබේ මනසින් ඔබ මැරෙනවා. ඇත්ත කතාව නම් මේ ලෞකික පුංචි සම්මුතියේ වචනයක් කියන්න පුළුවන් මැරෙනවා කිව්වත් හරි. මේක වෙනවා. දැන් මේ තුල තමයි ඔබගේ ප්‍රත්‍යක්ෂතාවය සිද්ධ වෙන්නේ. මේක ඥානයකින් සිද්ධ වෙන්නේ. මෙතනින් එනවා අවසානයේදී ඔබ මේ විරාගී ස්වභාවය තුල මේ Nirodhe ස්වභාවය ඔබට දැනෙන්න ගන්නවා. මේක ඥාන වලට අපි තිබ්බේ ඒකයි. මේක ඒකයි බුදුන් වහන්සේ පෙන්නන්නේ අඥාන කියලා පෙන්නන්නේ ඒ නිවන් මාගේ අවසානයේදී. ඒ වගේම ඔබට කියන දෙයක් තියෙනවා. මේවා ඥාන කිව්වේ ඇයි සිතුවිලි වලට විඥාන කිව්වේ? ඇයි සිතුවිලි නුවණින් දකින්න තැන කිව්වේ ප්‍රඥාව කියලා? ඇයි අන්තිමට කියන්නේ අඥාන කියලා? මේවා නිකන් කට කහනවට නිකන් මේ ආවට ගියාට නිකන් කෙනෙකුට හිතුණා කියලා කියප එකක් නෙමෙයි. මේක ලොකුත් ගැඹුරු තේරුමක් තියෙනවා. ඒක අපි ඔබට සැරින් සැරේට කියාගෙන අපිට අවසානයේ කතා කරන්න බොහෝ දේ තියෙනවා කියලා සමාජයේ කතා නොකරපු. ඇත්ත පොත්වල නැති වෙන්නත් පුළුවන්. ප්‍රත්‍යක්ෂතාවය තුළ තියෙන දේවල් බොහෝ තියෙනවා. කතා කරන්න ඕනි. ප්‍රත්‍යක්ෂ වුණු කෙනෙක් කිව්වේ ඒකයි. ඔහු සමහර විට අනිත් අයට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. සමහරට ඔහු කියන වහන්නේ එක්කිනා දෙන්න වෙන්නත් පුළුවන්. ඒක අදාළ නැහැ. සත්‍යෙට කිසිම දෙයක් අදාළ නැහැ. සත්‍ය විතරමයි අදාළ. මෙතන තියෙන ඥාන ගැන අපි කතා කරන්න ඕනි. ඒකයි අපි කියන්නේ මේ ධර්මයේ තුල පෙන්නන පච්චේ පරිග්ඝා ඥානය තමයි මෙතන ඔබ මුලින්ම කරගෙන එන්නේ. මේ අවසාන මොහොතට එන්න කලින්. ඒ පච්චේ පරිග්ඝා ඥාන නාම රූප පරිච්ඡේදයෙන් පස්සේ ඔබට මේ ටික හම්බ වෙන්නේ. හැබැයි එතනත් ඥානයක් ඔබට සකස් වීගෙන එනවා. ඔබ පේන්නේ තුනට. ඔබ නිවන් මඟ හරියට දැන් යන කෙනෙක් නම් ඔබ මෙච්චර දුර ආවේ නැතුණාට කමන්නේ. ඔබ අද පටන් ගත්ත කෙනෙක් කියලා හිතන්නකෝ. අලුත් නවකෙක්. මම භාවනා කළා නැහැ. ඔබ භාවනාව අවශ්‍යම නැහැ මේ කටයුත්තට. හැබැයි මේ අන්තිම මොහොතේදී භාවනාවත් එක්ක යන එක සිද්ධ වෙනවා. ඒකයි සබ්බවස සූත්‍රයේ පෙන්වුවේ දස්සනා පහතබ්බා අදිසේවනා පහතබ්බා පටිසේවනා පහතබ්බා සංවරා පහතබ්බා විනෝදනා පහතබ්බා කියලා මේ හැමතිස්සම පෙන්වන්නේ ඥාන වලින් යන ස්වභාවය. ඒ කෙලෙස් ඡය වෙන්නේ දස්සනා ප්‍රහාණය වෙන්නේ මොනවාද? ප්‍රහාණය වෙන්නේ කෙලෙස්. ඔබ හැමතිස්සම කෙලෙස් තමයි ඔබ මේ ගමන තුල දකින්න ඕනි යනවා මිදි. කෙලෙස් මිදෙන්නේ නැත්නම් ඔබ නිවන් මාර්ග යන කෙනෙක් නෙමෙයි. ඔබ දිව්‍ය ලෝක යන හිතුවත් හරි කෙලෙස් මිදෙන ගමනක් නෙමෙයිනේ. කවදාවත් නිවන් මාර්ග යන්න බෑ. එතන ඔබ භවයේ පතනවා. ඒකයි ඔබට හැමතිස්සෙම අපි කිව්වේ සුගති පරායන වෙන්න නම් භවයේ පතන එක නවත්තන්න කියලා. ඔය අනිත් ආගම් වල වගේ දිව්‍ය ලෝක යන්නයි නිවන් දකින්න දෙකක් කරන්න බෑ. එහෙම යන්න බෑ. නිවන් මඟ විතරයි බෞද්ධයට තියෙන්නේ. නිවන් මඟ යනකොට අතුරු ඵලයක් විදිහට දිව්‍ය ලෝක ස්වභාව මැදදීම හම්බ වෙනවා. ජීවත් වෙලා ඉන්නකොටම දිව්‍ය ලෝකේ ඉන්නවා. ඔබට මේක දැනෙනවා. බය වෙන්න කාරණා නැහැ.
ප්‍රත්‍යක්ෂතාවය ඔබටත් දැනේ. ඔබ දිව්‍ය ස්වභාවයටපත් වෙනවා දැනේ. නාම රූප පරිච්ඡේදය කළ බලන්න. සිත එන සිත දකින්න. සිත හඳුන ගන්න. දැන් ශබ්දයක් එනකොට ශබ්ද සිත හඳුන ගන්න. මේක ශබ්දයක්. ඒකෙන් මම මිදෙන්න ඕනේ. හඳුන ගන්න. මේ ශබ්ද බාහිර නෙමෙයි මගේ හිතේ හැදෙන්නේ. හඳුනගත්තාම සත්‍ය දකින්න විතරයි ඕනේ. ඒක මිදෙනවා. ඔබ බාහිර ඇත්ත වෙන්නේ ඔබ බාහිර දරුවෙක්වත් ඔබට හම්බ වෙන්නේ නැහැ. ඔක දකින්නකොට. ඔක දකින්නකොට ඔබේ හිත දකින්නේ. හැම තැනම හිත තියෙන හිතේ උපදින්නේ. සිතෙන් මිදෙනකොට බාහිර කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. දරුවෙක්වත්, ගෙයක් දොරක්වත් මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. සේරම මිදි යනවා ඔබට නොදැනි. අන්න පච්ච පරිග්‍රහ ඥාණයට එනවා. නාම රූප පරිච්ඡේදයට එනවා. නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ ඥානයක්. ඒක විඥානය නෙමෙයි ඥානයක් කියන්නේ. ඒක ලොකු කතාවක්. ඔබට මේ ඥාන දස ඥාන වලට ඔබට හිමිකම් තියෙන හැම කෙනෙකුටම මේක තියෙනවා. හැම කෙනෙක්ටම නිවන් දකින්න පුළුවන්. ඔබට හිතක් තියෙනවා නම් ඔය හිතේ මිදෙන තැන නිවනක් තියෙනවා. එහෙනම් හැම ෂණයකම සිතක් ඉපදුනොත් ඒ සිත යටින් තියෙන නිවන. ඒකයි අපි කිව්වේ අර බල්ලා නැට්ට අල්ලන්න කැරකෙනවා වගේ අපේ අය නිවන් දකින්න එක තැන කැරකෙනවා කියලා. නිවන වටේ කැරකෙනවා. නිවන තියෙන්නේ මේ දැන් මේ මොහොතේ ඔබේ සිත මිදෙන තැනමයි. වෙන කොහෙවත් නෙමෙයි. එතරම්යි නේද? හැබැයි එතන මොකද වෙන්නේ? ඔබේ සිත ඇතුලේ දිව්‍ය ස්වභාවයකටපත් වෙනවා නිවන් ස්වභාවයට කලින්. ඔබට දැනෙන්නේ සිතුවිලි වලින් මිදෙන තැනකට ඔබ සදා අමරණීයයි. ඒ කියන්නේ ලෝකෙටම ආදරය කරනවා. මුළු ලෝකෙම ඔබ වෙනවා. ඔබ හුළඟ වගේ වෙනවා. ඔබ කොටුවක් ගහගෙන මගේ ගෙදර මගේ දරුවා කියන තණ්හා ගුලියෙන් මිදෙනවා. ඒකයි අර අසල්වාසීන්ට ප්‍රේම කරන්න කියන්නේ. තාන්ද කියන්නේ නැන්නේ Tamanට අසල්වාසීන්ට. ඒක තමයි මහා අපරිමාණ චේතෝ විමුක්තිය. සියලු මුනිවරු කියනවා කවුද අහන්නේ? අහන කෙනෙක් නැහැ. මොනවද කරන්නේ? සමහර අය ඝාතකී කිය දඟලනවා, සමහර අය දානවා, සමහර අය බෙහෙත් කර දඟලනවා, පිස්සු හැදිලා. අන්තිමටම අර ඇත්ත කියපු කෙනාව එක්ක ගල් ගහලා හරි අන ගහලා හරි මරලත් දානවා. ඇයි? ඒක කියන්න බෑ කාටවත්. ඒක කියන්න බෑ. ඒක නිසා මේගොල්ලෝ බොරු එකක් කියාගෙන අර පොතුත් ලියාගෙන අදාගෙන එක එක පොත් ලියාගෙන මරා ගන්නවා අන්තිමට. අර සුනකයෝ දැකලා තියෙනවානේ. මිනිස්සු සුනක වෙස්යෙන් ඉන්නවා. එක එක මරා ගන්නවා. දැන් බලන්නකෝ ආගම් හදාගෙන මිනිස්සු මරා ගන්න හැටි. සුනකයෝ හොඳයි. මුන් ඊට වැඩිය අන්තයි. මුන් ආයුධත් හදාගෙන මරා ගන්න. සුනකයෝ ආයුධ හදාගන්නේ නැහනේ. උන් නිකන් අතින් පයින් විතරයි. මුන් එහෙම නෙවෙයිනේ. මුන් ඊට වැඩිය භයානකයි. නිකන් භයානක සුනකයෝ ඉන්නේ මේ මිනිස්සු අතරයි. මේක හරිය බොළඳ වැඩක්නේ. මේ ආගම් බොරුවක්නේ. බොරුවක්නේ ධර්මතාවයනේ ඕනේ. කො ධර්මය දන්නේ කවුද? අන්තිමට මොය ආගම් වලින් නෑ ධර්මය දන්නේත් නෑ. ධර්මයේ පැත්තක ඒගොල්ලෝ පැත්තක එකක් හදාගත්ත පොතක් ලියාගත්ත ඒක වන දෘෂ්ටිගත වෙලා අnder තොප්පියක් දාගෙන තොප්පිය හිර වෙලා හුස්ම හිර වෙලා වගේ දඟලන. කරන්නේ මොකද්ද කියලාවත් දන්නේ. අඩු ගානේ මැරෙනවා කියලාවත් දන්නේ. අන්තිමට සමහර අය මැරෙන්නේ නෑ වගේ. මේක අපි කියන්නේ සත්‍ය නම් ධර්මෙමයි. ධර්මයේ කියන්නේ ධර්මෙමයි. ධම්මා විනා නත්ති පිතාච මාචා කියලා ඒකයි බුදුන් වහන්සේ ගාම්භීර දේශනයක් කරන්නේ. ධර්මයෙන් පිට මවෙක්ද පියෙක්ද නැත. ඒකයි බුදුන් වහන්සේ මහා ගාම්භීරව කියන්නේ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී හවේ රක්කති කියන්නේ ඒකයි. ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන් රැකුණු ලැබි. දෙවියන් වහන්සේ රකින්නවා කියන්නේ නෑනේ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී හවේ රක්කති. ඇත්තටම කියනවා නම් දෙවිය කියලා කෙනෙක් නැහැ පුජ්‍යලේ. හිත ඇතුලේ දිව්‍ය ස්වභාවය තියෙනවා. Tamante එක හම්බ වෙන්නේ. තමන් මරණ මොහොතේ හරි Tamante එක හම්බුනොත් හොඳයි. නැතුනොත් කරන්න දෙයක් නැහැ. ඒක හම්බුනොත් ඒ කෙනාට නැවත සකස් වෙන්නේ නැහැ සුනකයෙක්ගේ බඩේ උපදින්න. පෙරේතෙක් වෙලා උපදින්න. ඔය ගස් ගල් වලටත් මිනිස්සු හිත සකස් වෙලා පරණ ගෙවල් වල පෙරේතයෝ වගේ ඒ බිත්ති වලත් ඉන්නවා. විඥානේ සකස් වෙනවා. ඔබට ওই දැනෙන විඥානය කියන්නේ සිතනේ. ওই සිත මේ ශක්ති ස්වභාවයක් තියෙන්නේ. දැන් ඔබ ඇයි සිරස අල්ලන්නේ? සිරස බලන්න. ඇයි ඔබ දෙරණ අල්ලන්නේ? දෙරණ බලන්න. ඕක ටියුන් කරනවනේ ටීවී එක. ඔබ දැන් යාපනයේ ගිහිල්ලා බලන්නකො ටියුන් කරලා. එතනත් සිරස අල්ලනවනේ. ඔබ ඇමරිකාවේ ගිහින් බලන්නකො එතනත් අල්ලන්න පුළුවන් නේ. මොකද්ද මේ ටියුන් කරනවා කියන්නේ? ওই ශක්තිය ඒකකේ අල්ලනවා. දැන් මිනිස්සයාට මොකද වෙලා තියෙන්නේ? මිනිස්සයාගේ හිතේ ශක්තිය ඒකකයක් තියෙනවා. සංඛ්‍යාතයක් තියෙනවා. ওই සංඛ්‍යාතේ මේ මරුණා කියලා ඉවර වෙන්නේ නැහැ. හැබැයි ඒක මරුණා කියලා ඉවර වෙන්නේ නැහැ කියන්නේ දෘෂ්ටිය තුලයි. දෘෂ්ටිගත මිනිස්සයාටයි ඉවර වෙන්නේ නැත්තේ. හැබැයි මේ දෘෂ්ටියෙන් මේ අවබෝධ වුණු කෙනා
සත්‍ය දැක්කට පස්සේ ඒ ටියුනින් නැහැ. ඒ ශක්තිය ශුන්‍ය වෙලා යනවා. නැවත එයාව ටියුන් කරන්න කාටවත් බෑ. එයා කොහෙවත් නැවත උපදින්නේ නැහැ. එයා සදාතනික සුවේක විශ්වයට ශක්තිය ශුන්‍ය වෙලා ගිහිල්ලා. ඒකයි මේ නිවන ඔබට පෙන්වන්නේ. මේ නිවන මාරයක් නෙමෙයි. මේ නිවන බිල්ලෙක් නෙමෙයි. මේ නිවන ජීවමානයි. මේ දිව්‍ය ස්වභාවය ජීවමානයි. මේ බ්‍රහ්ම ස්වභාවය ජීවමානයි. ඔබට හම්බෙලා නැහැ අවාසනාවට. ඒක ඔබගේ නොහැකියාව. අපි ඒ ඔබට හරි දේ පෙන්නුවේ මෙන්න මේක මෙහෙම කළොත් ඔබට මේක ලැබෙනවාමයි කියන එක අපි දන්නවා. අපිට ප්‍රත්‍යක්ෂ වෙච්ච නිසා අපි අවබෝධ කරගත්තා, අපි දැක්කා, අපි ඒක වින්දා, අපි ඒක ඔබට තේරුම් කරලා දෙනවා. ඔබ මේක කරන්න, මෙහෙම කරන්න, ඔබට මේක ලැබෙනවා. ඔබට මේ தත්වෙටපත් වෙනවා. අන්න නාම රූප පරිච්ඡේදේ දන්න කෙනාටයි සත්‍ය දන්න කෙනාට සත්‍ය ඥානය ඇති කෙනාටයි කෘත්‍ය ඥානය, ඒ කෙනාටයි කෘතඥානය. මේ පච්චේ පරිග්ඝා ඥානය කියන එක සකස් වෙනවා. අන්න සම්මස්න ඥාන කියන එක සකස් වෙනවා. අන්න උද්‍යව ඥානය කියන එක මේ මනසේ මේ කතා කරන්නේ විමෝචන චිත්තං වලින් පස්සේ ඒවා විතරයි අපි මේ කතා කරන්නේ. අපි බලන්න අපි ඔබට පෙන්නන කිසිම අපි බලන්න මොනවද අපි කියන්නේ? පටිනිස්සග්ගානුපස්සී භාවනාව කරන්න කියන්නේ. අපි ඔබට කියන්නේ මොකද්ද? අනිච්චානුපස්සී භාවනාව කරන්න. අපි ඔබට කියන්නේ මේ විරාගානුපස්සී භාවනාව. අපි ඔබට කියන්නේ නිරෝධානුපස්සී භාවනාව කරන්න. මේක වේදේ නෑ. ඒකයි එහෙම කියන්නේ හේතුව. වේදේ ඔය වචන ටිකම දාගෙන වෙනින් දෙයක් කියනවා. මේක නෑ වේදේ. මේ බුදුදහම. මේක බුද්ධ කියන ස්වභාවයේ සිතුවිලි නැති මනසින් මිදුණු ඒ හිස් ස්වභාවය තුල හිස්කමක් නැහැ. සිතුවිලි නැතිකමයි හිස්කම කියන්නේ. හිස් ස්වභාවයක් නෙමෙයි. ඒකේ තියෙනවා වෙනින් දෙයක්. නැහැ කියන්න බෑ. මේ හිස්කම තුල හිස්කමක් නැහැ. ඒක හරි පුදුම කතාවක්. මේ හිස්කම තුල හිස්කමක් නැහැ. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංඛාර සමතෝ කිව්වේ ඒකයි. ඒ ශාන්ත ප්‍රණීත සංස්කාර වලින් මිදුණු තැන ඔබ දැක ගන්න. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං සබ්බ සංඛාර සමතෝ. ඒ ශාන්ත ප්‍රණීත සිතුවිලි වලින් මිදුණු ස්වභාවය තුල පවතින ඒ තැන දකින්න සිත සත්‍ය දැකලා මිදුණු කෙනාට හැකියාව ලැබෙන්නේ. සිතට නිකන් යට කරයි කියලා එක දැනෙන්නේ. ඒක මායාව. මේක මායාව නෙමෙයි. සිත සත්‍ය දකින කෙනා සිත නැවත හටගන්නෙම නැහැ. මේක නැවත හට නොගන්නම තැනට යන සමුච්ඡේද ප්‍රහාණයක්. ඒතං සාන්තං ඒතං ප්‍රණිතං එදං සබ්බ සංඛාර සමතෝ. සබ්බූපදී සියලු සබ්බූපදී පටිනිස්සග්ගෝ සියලුම ඒ තමන්ගේ තිබුණු පෙර දාගත් සම්මුති ඒවම සේරම බිඳ වැටෙනවා. සබ්බූපදී උපදීන අත්හැරෙනවා. පටිනිස්සග්ගෝ නැවත සකස් වෙන්නේ නැහැ. අන්න භාවනාව. පටිනිස්සග්ගානු භාවනාව ඔතනයි තියෙන්නේ. සබ්බූපදී පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ. ඔය මගයි යන්නේ. මේ ආනාපාන සතිය තමයි අපි කතා කරේ. මේ ආනාපාන භාවනා කරන හැටි දැන් අපි අන්තිමටම කතා කරේ. ආනාපාන භාවනාව පටන් ගන්න එහෙමනම් විමෝචන චිත්තං කියන තැන. අනිච්චානුපස්සී විහෙරණේ. අනිච්චානුපස්සී අස සිස්සාම සික්කති. අනිච්චානුපස්සී පස්ස සිස්සාම සික්කති. විරාගානුපස්සී අස සිස්සාම සික්කති. විරාගානුපස්සී පස්ස සිස්සාම සික්කති. නිරෝධානුපස්සී අස සිස්සාම සික්කති. නිරෝධානුපස්සී පස්ස සිස්සාම සික්කති. පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාම සික්කති. පටිනිස්සග්ගානුපස්සී පස්ස සිස්සාම සික්කති. ඔන්න නිවන් මාර්ග. වචන ටිකක් කිව්වට නම් මේක තේරෙන්නේ නැහැ. මේකේ ලොකු අවබෝධයක් අවශ්‍ය වෙනවා. මේ භාවනාව තමයි අර අපි කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ real truth. මේක තමයි අත්තටම universal truth. විශ්ව ශක්තියට තමන්ගේ සැබෑම නිදහස් වීමක් විඥාන ධාතුව තුළ තමන්ටම ඥානකින් ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ අය නිවන රහත් භාවය.
මෙන්න මේ පටිනිස්සග්ගානුපස්සේ විහරණේ. මේ ලෝකයේ තියෙන උතුම්ම විහරණේ. පටිනිස්සග්ගානුපස්සේ භාවනාව. පටිනිස්සග්ගානුපස්සේ තමන්ට පුළුවන් නම් ඒ නිරෝධානුපස්සේ පටිනිස්සග්ගානුපස්සේ ස්වභාවයෙන් නැවත හට නොගන්නා බවට ප්‍රත්‍යක්ෂ වුණු තැනයි පටිනිස්සග්ගානුපස්සනාව තියෙන්නේ. ඒ ප්‍රත්‍යක්ෂතාවය ඉවල්ලාගෙන යන අවසානයේදී තමන්ට දැනෙනවා එහෙම ඥානයක් ප්‍රත්‍යක්ෂ වෙනවා. ප්‍රත්‍යක්ෂ නැහැ කියලා තමන් දන්නවා. තමන් දන්නවා තාම පටිනිස්සග්ගානුපස්සනාවට තමන්පත් උනේ නැහැ කියලා. සකස්ුන්නේ නැහැ කියලා තමන් දන්න තාක් තමන් දන්නවා තමන් රහත් වෙලා නැහැ කියලා. අද ඔය රහත් භාවය කියන කීප දෙනෙක්ගේ දේවල් අපි හොඳින් බැලුවා. ඒ අයගේ හිතවල ඒ අය දන්නවා ඔකපත් වෙලා නැහැ කියලා. ඒක නිසා ඒ අය ඕන් නැති විකාර වැඩ ගොඩාකට කොටු වෙලා අවසානයේ පිස්සු වගේ දඟලනවා. ඒගොල්ලන්ගේ අසරණකමට හොඳම විසඳුම අපි මේ ඔබට ඉදිරිපත් කරන්නේ. මේ ටිකේ ඇයටත් ඇහි. කුමන දේ කුමන අරමුණකින් කුමන විදිහට මේවා විග්‍රහ කරගත්තත් අපිට කාරි නැහැ. ඔවුන් මේක හොයාවි. කුමක්ද මේ පටිනිස්සග්ගාන පස්සනාව? පුළුවන් නම් ඔබ කරන්න මෙන්න මේ භාවනාව. අනිච්චානුපස්සේ, විරාගානුපස්සේ, නිරෝධානුපස්සේ, පටිනිස්සග්ගානුපස්සේ භාවනාව. මෙයයි ඔබ විසින් කළ යුතු උතුම්ම දේ. නිවනමයි ඔබට සාක්ෂාත් වෙන්නේ. ඉතින් ඒ දියුණු මට්ටමට ආපු අයට මේ වචන ටික කිව්වේ. නවකයින්ට මම කියන්න ඕනේ විශේෂ කාරණාවක් තියෙනවා. මම කියන සංඥාව කියවට අපිට අවසර තියෙනවානේ සම්මුතිය තුළ කතා කරන්න ඕනිනේ අපි. ඉතින් මෙතන උජ්ජල භාවය නැහැ. අපි ගොඩක් වෙලාට මේ වචන පාවිච්චි කරන හරි පරිස්සමෙන්. ගොඩකට ඔය මම කියන වචන අපි පාවිච්චි කරනවා අඩුයි. අපි කියන වචන පාවිච්චි කරනවා. ඒකට හේතුව මෙතන පුජ්‍යල භාවය නැහැ. අපි මේ කතා කරන ගොඩක් දේවල් ඇත්තටම පුජ්‍යල භාවය නැහැ. මේ සබහාදහමක් තියෙන්නේ. ඉතින් එතනට එන්න තමයි මේ ක්‍රියාසිත හඳුනා ගන්න ඕනි. පච්චේ පරිග්‍රහ ඥාණයට එන්න ඕනි. ඉතින් මේ නාම රූප පරිච්ඡේදයක් Taman කරා එන්න ඕනේ. ඉතින් එතන නාම රූප පරිච්ඡේද ඥාණයට එන්න ඕනි. ඉතින් මේ කෙනාට නාම රූප පරිච්ඡේදයට එනකොට ශුන්‍යතාවය තමයි. හැබැයි ඒ තුල ශුන්‍යතාවය කිව්වට අර වේදේ තුල තියෙන ශුන්‍යතාවය තමයි හැමෝම හිතන් ඉන්නේ ශුන්‍යතාවය කියලා. නමුත් බුදුන් වහන්සේ කියන්නේ ඕක නෙමෙයි. ඔතන ඥාන තියනවා කියලා. ඒ ඥානේ Tamanට දැනෙන ස්වභාවයක්. හැබැයි විඥානේ නෙමෙයි. ඒ ස්වභාවයක් තියෙනවා. උදේව ඥාන, බාහ්‍ය ඥාන, බාහිරපට්ඨා ඥාන, ආදීනවනුපස්සනා ඥාන මේ සේරම එකටමයි එන්නේ. එකටයි තියෙන්නේ. නිබ්බිදා ඥානෙ, මිඤ්ඤුතු කම්මතා ඥානෙ, පටිසංඛා ඥානෙ, සංඛාරූපේක්ෂා ඥානෙ, අනුලෝම ඥාන, ගෝත්‍ර ඥාන, මාර්ග ඥාන, ඵල ඥාන, පච්චවෙක්ක ඥාන. මේ පටිනිස්සග්ගානුපස්සනාව තුළ ඔබට තියෙන කටයුත්ත කොයිතරම් ගාම්භීරද ගැඹුරුද කියන එක තේරෙයි. මෙන්න මේ ඥාන ගැන අපි ඉදිරිපත් කරන කතාව තුළ. ඉතින් මේ සිතේ හටගෙන නිරුද්ධ වීම දකින්න එකනේ උද්‍යප්ප ඥානය කියන්නේ. ඇති වෙනව නැති වෙනව. එක්ෂණික සිත දැකලා මිදෙන තැන. ඒතර බයකුත් ඇති වෙනවා. බයතුපට්ඨා ඥානෙකුත් තියෙනවා. භංග ඥානය කියන්නේ අපිට පේන සමුදේ අපිට පේන්නේ මේ නැති වෙනවා. අපිට සිත හට ගන්නවා පේනවා. මේ දැන් සද්දයක් ඇහුණා. සද්දයක් ඇහුණා කියන්නේ සිතක් හටගත්තා. සද්ද සිතක් හටගත්තා. හැබැයි මේ සිත නිරුද්ධ වෙනවා. ඒක අපි වැඩි දැනෙන ස්වභාවය අඩුයි. අන්න ඒකයි බය ඥානෙ ඒක දැනෙන්න ගන්නවා. හැබැයි මේ සත්‍ය දකින්න කෙනා. සත්‍ය දකින්න කෙනාට දැන් මේ එක්ෂණික සිත පමණයිනේ දකින්නේ. ඒතකොට ඒකත් පවතින්නේ නැහැ. ඒකත් බොරුවක් නේ. මේ පෙර මතකයේ ඉඳන්නේ මේ දැන් මේ සද්ද ඉස්මතු වෙන්නේ නැත්නම් සද්ද ඉස්මතු වෙන්නේ නැහැ. එහෙම වුණා නම් සද්දයක් වෙන්නෙත් නැහැ. ඔක ලොකු කතාවක්. ඒක නිසා මේවා නිතර අපිට තියෙනවා කතා කරන්න. සද්දයක් වෙන්නේ නැත්තේ කොහොමද කියලා. කොහොමද සද්දයක් වෙන්නේ? අපි හිතුවොත් විතරයි. හිතන නිසායි සද්දයක් වෙන්නේ. නැත්නම් සද්ද ගොඩක් ඇහෙනවා අපි ගණන් ගන්නෑ. මේ ලෝකේ තියෙන එකම සද්දයයි. ඒකයි ඕම්කාරය කියලාත් පෙන්වන්නේ. හැබැයි වේදේ තුල තියෙන ඒ ඕම්කාරය කියන්නේ එක සද්දයකට දාපු නිසා. අතර බුදුන් වහන්සේත් පෙන්වන්නේ ඒකමයි. එක සද්දයයි ලෝකේ තියෙන්නේ. ලෝකේ සද්ද ගොඩක් නැහැ. සද්ද හදාගන්නේ අපේ කනයි. අපි කන ඇතුලෙන් සද්ද හදා ගන්නවා අපිට ඒක තේරෙන්නේ නැති කාරණාවක්. මේක ගැඹුරුයි.
මේක Tamanට නුවණට සකස් වෙන කාරණාවක්. ඉතින් මෙන්න මේ එහෙම ගත්තාම ඇත්තටම ලෝකයක් නැහැ. ලෝකේ බොරුවක් වෙනවා. ලෝකේ මායාවක් වෙනවා. ඔක්කොම අපි හිතින් හදාගෙන. දරුවා කියන සංඥාව. දැන් අල්ලපු ගෙදර දරුවෙක් මරනකොට දුක නැහැ. අල්ලපු ගෙදර මිනිස්සු මරනවා දුක නැහැ. අපේ ගෙදර මිනිස්සු මරනවා දුකයි. ඒකයි මේ සිතුවිලි තියෙන්නේ. එහෙනම් අරමිය මරනවත් දුක එන්න ඕන. රටේ අනිත් මිනිස්සු මරනවත් දුක එන්න ඕන. එහෙම එන්නේ ඒ සිතුවිලි වල තියෙන සිතුවිලි ලෝකයක අපි ජීවත් වෙනවා. මේ සිතින් හදාගත්ත චිත්තේ නියති ලෝකේ තමයි මේකම තමයි ශබ්ද රස හැම එකටම තියෙනවා. ඔය මිනිස්සෙක් විතර නෙමෙයි හැම එකටම ඕක තියෙනවා. ඉතින් ඒක අපි සිතන ස්වභාවය මේ සිතුවිලි තියෙන ශබ්ද සිතක්. සිතුවිල්ල. ඉතින් මේක අවබෝධඥාණයෙන් දකිනකොට ඒකේනා බයක් ඇති වෙනවා. දැන් ඒ කෙනාට ජීවත් වෙන්න ලෝකේ හම්බ වෙන්නේ නැහැ. ඒ කෙනාට පුජ්‍යලය හම්බ වෙන්නේ නැහැ. ගෙවල් දොරවල් හම්බ වෙන්නේ නැහැ. මිනිස්සු හම්බ වෙන්නේ නැහැ. බයතුපට්ඨා ඥාන එනවා. මේ සියලු සිතුවිලි සංඛාර ගැන Tamanට ඇති වෙන බයක්. ඉතින් මෙතන ආදීනව දකින්න ගන්න තැන මෙතනමයි. ඒකේ ආදීනව පේන්න ගන්නවා. මේ කිසි දෙයක් නැහැනේ පවතින්නේ කියලා. අනිත්‍ය ස්වභාවය පේන්න ගන්නවා. ඉතින් එතන නිබ්බිදාව තියෙනවා. ඒවට ඇලෙන්නේ විරාගය තියෙනවා. නිබ්බිදාන්ති එතනට එනවා. ඒකත් ඥානයක්. මුඤ්ඤුතු කම්මිතා ඥානෙ මිදෙන්න. ඉතින් ඔබ එකෙන් මිදෙන්න තමයි ඊට පස්සේ සත්‍ය දකින්න පස්සේ ඔබ කොට ඇලෙන්න තව කැමති වෙන්නේ අන්න මුඤ්ඤුතු කම්මිතා ඥානෙ. අන්නේ කෙනා පටිසංඛා ඥානෙ සැකයක් නෑ යාට. එයාට සංඛාර ගැන සත්‍යෙම පේන්න ගන්නවා. සැක සහිතව. අන්නේ කෙනා උපේක්ෂාවටපත් වෙනවා. ඒ උපේක්ෂාව කියන්නේ සිතුවිලි වල හරයක් නැති වෙනවා. සිතුවිලි වල තවදුරටත් එයාට ඉලිප්පෙන්න හේතු නැහැ. ලෝකේ වටිනාකමක් නැහැ. සංඛාර උපේක්ෂා ඥානෙ කියන්නේ ඇත්තටම කියනවා නම් නිවන ප්‍රත්‍යක්ෂ ඥානෙමයි. අනුලෝම ඥාන කියන්නේ ඊට පස්සේ යාට මාර්ග ඥාන පහළ වෙන තැන. ගෝත්‍ර භූ ඥාන කියන්නේ ලෝකෝත්තර යාට දැනෙන්න ගන්නවා. නැවත උපතියක් යාට දැනෙන්නේ නැහැ. මොකද එයා දන්නවා මේ බොරුවක් කියලා. නැවත මේක එහෙම මේක සත්‍ය ස්වභාවය එක සිතයිනේ තියෙන්නේ කියන එක අවබෝධ වෙනකොට ඒ සිත නිරුද්ධුන ඉවරයිනේ ඉතින්. ආයි එයා දන්නවා මේ කය පොළොට පස්සේ නැගත් ඒක එකේ මොහොතේ වුණනම් සිතක් අටගෙන ඉච්චරයි. ඒක දැනුත් ඒක නෙවෙයි. අන්න මාර්ග ඥාන. නැවත උපදින්න හේතු නැති වෙන තැන ලෝකෝත්තර මාර්ග ඥාන ටික එනවා. සෝවාන් සකදාගාමි අනාගාමි රහත් භාවයේ එයාටම දැනෙන්නේ මන් දැන් සියල්ල අවසන් කරා කියන එක. අන්න ඵල ඥාන. මාර්ගඵලයටපත් බව දැනගන්න. මෙන්න මේ තමයි පච්චවේක්ඛය තමන් මේ සෝවාන් සකදාගාමි අනාගාමි කියන මේ ඵල සියලුම කෙලෙස් ඉතුරු නැතුවම නැති වුණා කියලා නිරුද්ධ වුණා කියලා තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒ පච්චවේක්ඛය ඥාන කියලා කියන්නේ මේ අවස්ථාවන් අපිට කතා කරන්න ඕන නිසා කියන්න ක්‍රමයක් ඕන නිසා මේ විදිහට මේ ඥාන ටික පෙන්වන්නේ. ඇත්තටම මේ භාෂාවකින් මේ දේවල් කියනවට එහා ගිය දෙයක් මේකේ තියෙනවා. දැන් මේ රහත් භාවයේ ලැබපු ඒ උතුමන් වහන්සේලා ඒ රහත් භාවයේ ප්‍රකාශ කරන මජ්ක්‍ධිම නිකායේ ජබ්බිසෝදන සූත්‍රයේ මෙන්න මේ රහත් උතුමන් වහන්සේලා ඒ ස්වභාවය ප්‍රකාශ කරන සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. ඒ ditta ධම්ම සුඛ වේහරණයෙන් අරහත් භාවයේ ඒ අරහත් සමාධිය කියලා අපි මේ සමාධියක් මෙතනදී සමාධි ගැන කතා කරනවා ලෝකෝත්තර භූමිය. අරහත් ඵල සමාධිය. ඒ අරහත් මුනිවරු වැඩ සිටින මේ උතුම් භූමියේ උපත ලැබීමත් ඇත්තටම අපි හැමෝම මහත් වාග්යවන්තයි. හැම යුගයකම මෙහෙම බුදුවරු පහළ වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ පෙන්නන ශුන්‍ය කල්ප මෙහෙම බුදුවරු මෙහෙම සත්‍ය දැනගන්න හැකියාවක් නොලැබෙන ඒ කල්ප ගානක් බුදුන් වහන්සේ කියනවා මේ ලෝක ධාතුව තුළ සකස් වෙනවා කියලා. ඒක පුංචි කාරණයක් නෙමෙයි. අතිමහත් ගැඹුරු කාරණයක්. ඉතින් මේ මජ්ක්‍ධිම නිකායේ ජබ්බසෝදන සූත්‍රයේ
ඒ උතුම් රහතන් වහන්සේලාගේ ස්වභාවය මෙන්න මෙහෙම දේශනා කරනවා. දිත්තේකෝ අහං ආවුසෝ අනුපායෝ අනපායෝ අනිස්සිතෝ අප්පටිබද්දෝ විපමුත්තෝ විසංයුත්තෝ විපරියාදික තේන චේතේය විහරාමි. මේ කියන්නේ ඇවැත්නි මම දිට්ඨිය පිළිබඳව රාග වශයෙන් ලන්නෝවි තණ්හා මාන දිට්ඨි ලෙස එහි නොරැඳී ඡන්ද රාග ලෙස එහි නොබැඳී කෙලෙස් ආදීන්ගෙන් මිදිලා සංයෝජන වලින් ගැලවිලා මායම් නොකරගත් සිතකින් වාසය කරමි. මෙයයි රහතන් වහන්සේලා මේ මුවින් පිටවන අවසාන වාක්‍ය. රහතන් වහන්සේ රහත් භාවය ප්‍රකාශ කරන්නේ ඔය ආකාරයටයි. දිට්ඨිය පිළිබඳව රාග වශයෙන් ලන්නෝයි. දැන් ඔබට යම් අරමුණක් එනවනම් ඒ අරමුණට රාග ලෙස ඇලෙන්නේ නැහැ. තණ්හා මාන දිට්ඨි ලෙස එහි නොරැඳි. තණ්හා මාන දිට්ඨි තියෙනවා නම් විතරයි සිතුවිලි පහළ වෙන්නේ. ප්‍රපංච කොට නැගෙන්නේ. තණ්හා මාන දිට්ඨි ලෙස එහි නොරැඳි. ඡන්ද රාග ලෙස එහි නොබැඳි. ඉතින් කිසිම කැමැත්තක් නැහැ දැන්. රාගයක් ඇල්මක් නැහැ. එහි බැඳීමක් නැහැ. කෙලෙස් ආදීන්ගෙන් මිදිලා සියලු කෙලෙසුන් දැන් මට නැහැ. සියලු කෙලෙසුන්ගෙන් දැන් මිදිලායි. සංයෝජන වලින් ගැලවිලා මායින් නොකරගත් ඒ සිතින් මිදුණු ස්වභාවයයි මේ උතුම් රාතන් වහන්සේලා දේශනා කරන්නේ. දිත්තේකෝ අහං ආහුසෝ අනුපායෝ අනපායෝ අනිස්සිතෝ අප්පටිබද්දෝ විපමුත්තෝ විසංයුත්තෝ විපර්යාදිතේන චේතේය විහරාමි. එහෙමනම් ඒ රහත් භාවය ප්‍රකාශ කරන ගාථාව සමග අපි අද ඔබට සත්‍ය ඥානෙ ගැන මේ යම් කිසි ආලෝකයක් ඔබේ සිතට ඇති කරන්න යම් කිසි ඔබේ සිතේ මේ නිවන් මගට ප්‍රවේශේ ගාම්භීරව ඒ ශක්තිමත් සිතකින් ආරද්ධ වීරකින් ඒ කටයුත්තට එළඹෙන්න. අපි මෙතනින් එහාට ඔබට දේශනා කරනවා ඊටමත් ගැඹුරු කාරණා මාලාවක්. ඒ සියල්ලම සතර සතිපට්ඨානේ වඩන කෙනාටයි ඇත්තටම හොඳින්ම දැනෙන්නේ. ඔබට මහා භාග්යක් වේවි. නිවනම සාක්ෂාත් කරගන්නට සියල්ල හේතු කාරණා වේවි. සමාජය තුළ ඉස්මතු නොවුණු ගැඹුරු කාරණා මාලාවක් ඔබට ඉස්මතු කරන්නට ඒ ප්‍රත්‍යක්ෂතාවය තුළ පොත්වල සඳහන් වන කාරණා වලට එහා ගිය වැටහීමක් පැහැදිලි කිරීමක් කිරීමේ හැකියාවක් අපට හැකි නිසා හැකියාව ඇති නිසායි අප මෙහෙම කරන්න යුතුයි. ඉතින් ඔබත් මහා භාග්‍යවන්තයෙක්. ඔබ නිවන් දකිනවා අපට ඒක ඒකාන්තයි. විශ්වාසයි. මේ මග නිවැරදිව අප ඉදිරිපත් කරයි නම් ඔබ ඒ නිවැරදිව ග්‍රහණය කරගනී නම් ඔබට නිවන ඒකාන්තයෙන් බොහෝ දුර නොවේ. හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි සතර සතිපට්ඨානේ වඩන ආකාරය ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කරගෙන ආවා. සතර සතිපට්ඨානේ කෙනෙක් හරියට වැඩුවා නම් ඒ කෙනා අවුරුදු